සමාජයේ කාන්තා කමිටුව අමතලා මම මේ වගේ දේශනයක් පැවැත්තුවා. එතනින් තමයි මම හිතන්නේ අපිට මේ ආරාධනාව ලැබුණේ. මමත් බිරිඳත් දෙදෙනාම අපි ආයුර්වේද වෛද්‍යවරු. මම අවුරුදු 5ක කාලයක් ආයුර්වේද පරීක්ෂණ කමිටුවේ සිටිනවා. ආයුර්වේද පරීක්ෂණ කමිටු සමාජිකයෙක් හැටියට කළපු ලංකාවේ ලොකුම ව්‍යාපෘතිය එකම ආයුර්වේද කෞතුකාගාරය අප දෙදෙනාගේම සහභාගීත්වයෙන් නිර්මාණය කළ මහියංගන ආයුර්වේද කෞතුකාගාරය පිහිටලා තියෙන දඹානේ. එතකොට පරීක්ෂණ කමිටු සමාජිකයෙක් හැටියට ඉඳලා අපි කරපු ලොකුම ව්‍යාපෘතිය මේ වෙනකොට අපි කළා දිනනවා. සිංහ සමාජයේ සියලු දෙනාටම ආරාධනා කරනවා තමන්ට හැකි වෙලාවක ගිහිල්ලා මේ නරඹලා නිරෝගීමත් ජීවිතයක් සඳහා කොහොමද තමන් එහි උපදේශ මාලාවක් තියෙනවා. එතකොට ඒ තුලින් මන්ට සාමාන්‍ය දැනීමක් මෙම ආයුර්වේදය සහ නිරෝගීමත් ජීවිතයක් සඳහා කටයුතු කරන්නේ කොහොමද කියලා මේ දැනගන්න පුළුවනි. The governor highly appreciate your presentation because I have not seen you. I was as a member of the Lions Club, but still I didn't have time to join with you. Anyway, I would like to join with you in future on a day when these all problems will be relieved. So, අපි බත්තොත් එහෙම මේ ආයුර්වේදය කියන එක ආයුර්වේදය පැවතෙන්නේ ධනවන්තරී කියන දිවරාජයාගේ. මේ ධනවන්තරී දෙව්රාජ විශ්වාසයේ හැටියට ඉන්දියාවෙන් තමයි පැවතෙන්නේ. එතකොට හෙළවෙදකම කියන්නේ එකක්. හෙළවෙදකම පැවතෙන්නේ රාවණාගේ. නමුත් ආයුර්වේදය ගත්තොත් එහෙම පැවතෙන්නේ ධනවන්තරී දෙව්රාජගේ. උන්වහන්සේ මේක එක්තරා ශ්ලෝකයකින් තමයි මේ විෂය ධාරාව ඉදිරියට ගෙනල්ලා තියෙන්නේ. ස්වස්තස්ය ශාස්ත්‍ර රක්ෂණ ආතුරස්ස විකාර ප්‍රසමනංච නිරෝගී පුජ්‍යලයාගේ නිරෝගී බව තවදුරටත් පවත්වාගෙන යාම සඳහා ප්‍රතිකාර කිරීමත් රෝගියා සුවපත් කිරීමත් ආයුර්වේදයේ මුඛ්‍ය පරමාර්ථය වන්නේ. එතකොට නිරෝගී පුජ්‍යලයාගේ නිරෝගී බව තවදුරටත් ආරක්ෂා කර ගැනීම සඳහා ප්‍රතිකාර කිරීම තුළදී ඒ සියලු ප්‍රතිකාර වැටෙන්නේ ශරීර අභ්‍යන්තර ශෝධනය සඳහා. අපි දන්නවා අපේ දැන් වාහනයක් වුණත් කිලෝමීටර් 5000ක් 6000ක් දිව්වහම ඒක සර්විස් එකක් කරන්න ඕනේ. තෙල් මාරු කරන්න ඕනේ. ෆිල්ටර් මාරු කරන්න ඕනේ. එහෙම නැතුව දුවන්න පුළුවන්. හැබැයි ඒ වගකීම තමු ගන්න ඕනේ. ඒ වගේ දැන් මේ ස්වස්තස්ස ශාස්ත්‍ර රක්ෂණං කියන එක ගත්තහම ස්වස්ත පුජ්‍යලයා නිරෝගී පුජ්‍යලයාගේ නිරෝගී බව තවදුරටත් ආරක්ෂා කර ගැනීම සඳහා කර්ම පහකට බෙදලා තියෙනවා. ඒවට අපි කියනවා පංච කර්ම කියලා. හැබැයි පංච කර්ම වලට කලින් තව ඒ කොටසකට වෙන් කරලා තියෙනවා. ඒකට අපි කියනවා පූර්ව කර්ම කියලා. පූර්ව කර්ම තවත් කොටස් දෙකකට බෙදලා තියෙනවා ශ්වේද කර්ම සහ ස්නේහ කර්ම කියලා. එතකොට දැන් මීට කලින් මේ ටිකට කලින් මේ ආයුර්වේදයේ පොඩි ඉතිහාසයකට එහෙම නැත්නම් ආයුර්වේදයේ කොහොමද මේක මේ ආරම්භ වුනේ දැන් එක එක රටවල් වලට එක එක මිත්‍යා මත තියෙනවා. ඒ වගේ කොහොමද මේ ආයුර්වේදය කියන එකේ මූලාරම්භය ඉතිහාසයට පොඩ්ඩක් යන්න අපි ආරාධනා කරමු මේ අපේ වෛද්‍යතුමියට. ආයුවන් හැමෝටම සුබ සන්ධ්‍යාවක්. මම ඔබලා හැමෝටම පොඩ්ඩක් මතක් කරන්නම් ආයුර්වේද ඉතිහාසය ගැන. ආයුර්වේදය පැවතෙන්නේ අපි විශ්වාස කරන්නේ සහ ඉගෙනගෙන තියෙන්නේ දැනට අවුරුදු 5000කට කලින් තමයි ආයුර්වේද පැවතුණා කියලා. එතනින් අවුරුදු 5000කට කලින් ඉඳලා තමයි ආයුර්වේද බෙහෙත් වර්ග ආයුර්වේදය සහ ඒවා පැවතීගෙන ඇවිල්ලා තියෙන්නේ. සමහර විශ්වාස කරනවා දෙවියන්ගෙන් පැවතුණා කියලා, සමහර විශ්වාස කරනවා ඒක සොයා ගැනීමක් කියලා. එතකොට
අනාදිමත් කාලේ ඔය අවුරුදු 5000කට කලින් මිනිස්සු ඉඳලා තියෙන මිනිස්සු නොදියුණු මිනිස්සු. ඒ මිනිස්සුන්ට ගෙවල් දොරවල් තිබුණේ නැහැ. යාන වාහන තිබුණේ නැහැ. බෙහෙත් හේත් වර්ග තිබුණේ නැහැ. එතකොට දැන් වගේ රෝහල් තිබුණේ නැහැ. ඒ කාලේ මිනිස්සු ජීවත් වුණේ කැලවල් වල. ඒකේ තියෙන කැලවල් වල තියෙන ගල් ගුහාවල, ගස් බෙන් වල ඒ වගේ නැත්තම් කොලාතු වලින් හදාගනිපු පොඩි පොඩි පැල්පත්වල ඒවා තමයි ඒගොල්ලෝ ජීවත් වුනේ. ඉතින් ඒගොල්ලෝ එහෙම ජීවත් වෙනකොට ඇහිනේ කතා කරා. අරක දිහා බලන්න කතා කරනවා. එතකොට මම නැවැත්තුවේ මේ අනාදිමත් මිනිස්සු ජීවත් වුණේ කැලවල් වල. කැලවල් වලත් ඒගොල්ලෝ පොඩියට කොලාතු වලින් හදාගන්න පොඩි පොඩි ගෙවල් වල, එතකොට ගල් ඇනවල, ගස් බෙන් වල ඒ වගේ එහෙම තමයි මිනිස්සු ජීවත් වුණේ. මොකද ඒගොල්ලෝ දියුණු වෙලා තිබුණේ නැහැ. ඉතින් ඒ අය හුඟක් වෙලාවට පාවිච්චි කරේ මං හිතන්නේ කැම්පීම මේ අපි ඉගෙනගෙන තියෙන විදිහට ඒගොල්ලෝ ඒ කැලේම ඉන්න සතෙක් මරාගෙන එහෙම නැත්නම් කැලේ හැදෙන අල හාරගෙන කාලා එහෙම තමයි ඒගොල්ලෝ ජීවත් වුනේ. ඒ අතරතුරට මේගොල්ලන්ට අසනීප ලෙඩ රෝග හැදුනහම මේගොල්ලෝ ඒ පාවිච්චි කරෙත් ඒ අවට තියෙන පැලෑටි වර්ගම තමයි. ඒ පැලෑටි වල තියෙන පස්පංගුව. එතකොට ඒකට අයිති වෙන කොළ, මල්, මුල්, දඬු, පොතු ඒ සියලු දේවල්. ඒ කාලේ දැන් වගේ මේ කොරෝනා වගේම වසංගත රෝග පැතිරලා තියෙනවා. ඒ කාලෙන් කාලෙට එක්තරා සාමාන්‍යයෙන් වෙනස් විදිහේ වසංගත රෝග පැතිරලා තියෙනවා. හැබැයි දැන් වගේ ඒගොල්ලන්ට ඉන්ජෙක්ෂන් තිබුණේ නැහැ. එතකොට පොඩ බෙහෙත් ಜಾති කවුරුවත් දුන්නේ නැහැ. ඒගොල්ලොන් අවටම තියෙන පැලෑටි වල මල් තම්බගෙන බීලා ඒකෙන් හොඳ වුණා නම් ඔන්න ඒගොල්ලොන් හිතනවා මේ රෝගෙට මේ මල් ටික ඒ ඖෂධ වර්ග බීලා තමයි ඒගොල්ලොන් ඒක හොඳ වුණා නම් එයාලා හිතනවා ඒ ඖෂධ බිව්වහම තමයි මේක හොඳ වෙන්නේ කියලා. එහෙම නැත්නම් ඒ ගහේ පස්පංගුවම තම්බගෙන බීලා නැත්නම් ඒක අම්බරලා ගල් උඩ තියලා අම්බරලා ඒවා ගුලි වගේ හදාගෙන නැත්නම් පෙති වගේ හදාගෙන එහෙම උණු වතුරෙන් බීලා හොඳ වුණොත් ඒගොල්ලෝ හිතනවා ඒකෙන් තමයි හොඳ වුනේ කියලා. එතකොට එහෙම කරන කාලේ සමහර වෙලාවල් වලට ඔය බෙහෙත් වර්ග ඔය ගන්න අල වර්ග එහෙම නැත්නම් කොළ වර්ග විස වෙලා සමහර මිනිස්සු මැරිලා තිනවා. එතකොට ඒගොල්ලෝ ඒවා අයින් කරනවා. අයින් කරන්නේ මේවා මේ ශරීරයට විසයි. ශරීරයට අගුණයි කියලා. ඉතින් දැනුත් මං හිතන්නේ මේ වගේ වසංගත රෝගවලට මේ දේශීය ඖෂධ තමයි මං හිතන හැටියට අපි දන්න තරමට හුඟක්ම ಗುಣ දෙන්නේ. දැනටත් ඉතින් හුඟක් ගෙවල් වල ගෘහිණියෝ පාවිච්චි කරන්නේ මේ දේශීය ඖෂධ වර්ගනේ. දැන් පහුගිය කාලේ මං හිතන්නේ කඩවල් වල කොත්තමල්ලි, ඉඟුරු, වෙනිවැල් ගැට ඔවා මොනවත් තිබුණේ නැහැ. ඉතින් ඒකෙන් මං හිතන්නේ හුඟක් අයගේ ලෙඩ රෝගත් හොඳ වුණා. ඉතින් ඔබලා දන්නවත් ඇති එලිමහන් සිරකරුවෙක් හිටියා රොබර්ට් නොක්ස් කියලා. එයා ලිව්වා එදා හෙළදිව කියලා පොතක්. අන්න ඒ පොතේ එයා සඳහන් කරලා තියෙනවා හැම ගෘහිණියක්ම වෛද්‍යවරියක් කියලා.
ඒ කියන්නේ හැම කෙනෙක්ම මොනවා හරි අත්බෙහෙතක් දන්නවා. හැබැයි ඒගොල්ලෝ දන්නේ මේ ආයුර්වේද බෙහෙත් වර්ගම තමයි. එතකොට බඩේ කැක්කමක් හැදුනොත් ගෙදර තියෙන දෙයක් මොනවා හරි හදලා තම්බලා දීලා ඒක හොඳ වෙනවා. එතකොට අතප්පය තුවාල වුණොත් අහල පහල තියෙන මොනවා හරි ඒකේ එයාලා දන්න පොළ જાතියක් කොටලා තියලා ඕකට බැඳලා ඔන්න ඒ තැල්ම හොඳ වෙලා යනවා. ඒ වගේ දැන් එයා අධ්‍යයනය කරලා ඊට පස්සේ තමයි අරගේ අර පොතක් ලියලා මේ විදිහට සඳහන් කරලා තියෙන්නේ. හරි. ඉතිහාසයට ගියොතින් ආයුර්වේදයේ ඇත්තටම අපේ හෙළ වෙදකම ගත්තොත් රාවණාගෙන් පැවතෙන්නේ. එතකොට ආයුර්වේදය ගත්තොතින් එන්නේ ධනවන්තරීගෙන්. එතකොට මේක මම කියපු විදිහට මේක කොටස් දෙකක්. මේක පටලවා ගන්න එපා. දැන් ආයුර්වේදයට අයිති වෙනවා මම කියපු විදිහට ඒ සියලු දේවල් සංස්කෘතික භාෂාවෙන් තමයි එන්නේ. සියලුම දේවල් ලියවිලා තියෙන ශ්ලෝක, කවි සියලු දේවල් සංස්කෘතික භාෂාවෙන්. හැබැයි හෙළවෙද කමේදී අපි දකිනවා රාවණාගෙන් එන හෙළවෙද කමේදී විශේෂයෙන්ම මේවා අපිට දකින්න පුළුවන් වෙන්නේ කැඩිච්ච සිංහල භාෂාවෙන්. උදාහරණයක් හැටියට මේ ආයුර්වේදෙත් මේ තියෙන අරිෂ්ඨ ආසව කල්ක කෘත කසාය ගුලි චූර්ණ ඔය කියන ඔක්කොටම යම්කිසි වට්ටෝරුවක් තියෙනවා. ඒ වට්ටෝරුව ආයුර්වේදයේදී අපි දකින්නේ විශේෂයෙන්ම ඒක සංස්කෘත භාෂාවෙන් එන්නේ. උදාහරණයක් ඇටියට දැන් දසමූලය කසාය එන්නේ බිල්බ ශෝණ්‍යාක ගම්බාරි පාටලා ගණිකාරිකා දීපනං කපවාතක්නං පංචමූල මිදම් මහත් චාලිපර්ණී පෘෂ්ටිප්‍රණී උහතීද්‍ය ගෝක්ෂුරං වාතපිත්තාපහං දුෂ්‍යං කණීයම් පංචමූලකං. සමහරලාට මේක දිගයි. මේ වට්ටෝරුව මේ ශ්ලෝකේ ගොඩක් දිගයි. සමහරලාට පේලි 4කින් කියනවා. දැන් අපි හිතමු චර්ම රෝගයකට ගන්න එකක්. චර්ම රෝගයකට ගන්න එකක් කිව්වොතින් එහෙම ඒ වට්ටෝරුව පේලි 3න් කියනවා. දැන් මංජෙෂ්ඨාදී කසාය, මංජෙෂ්ඨාදී ක්වාතය. එතකොට මංජෙෂ්ඨාදියේ ඇතුළත් වෙන්නේ මංජෙෂ්ඨා ත්‍රිපලාතිත්තා වචාදාරෝ නිශාකුතා නිබ්බං චෛව ගෘත කසායක් සර්වේ කුෂ්ඨ විනාශන. එතකොට අපි දකිනවා මේ සියලු දේවල් කොහොම මේ සංස්කෘත භාෂාවෙන් තමයි එන්නේ. හැබැයි හෙළවෙද කමේදී ගත්තොත් හෙළවෙද කමේදී කැඩිච්ච සිංහල භාෂාවකින් තමයි මේ වෙනකොට අපි අධ්‍යයනය කරපු විදියට ගවේෂණය කරපු විදියට දකින්නා. මේ උදාහරණයක් ඇරෙට දියවැඩියාව ගත්තොත් එහෙම බොහෝ දෙනෙකුට තියෙනවා. දියවැඩියාව ගත්තොත් දියවැඩියාවට තියෙන වට්ටෝරුව කසාය ගත්තොත් එහෙම ලිප කදලී ගොකට මුලා හැම රසපල හිඹුටු මුලා සුදු හඳුන්නුත් ගෙන බැබිලා දියවැඩියා යයි සියලා. කැඩිච්ච සිංහල භාෂාව. ලිප කදලී කියන්නේ අලු කෙසල්ලල්. අලු කෙහෙල් කන කැපුවට පස්සේ ඇතුලේ තියෙන බඩේ. මේ කසායම වෙන්න ඕනේ නැහැ. තමුන් පොඩ්ඩක් ඒක ඒ වගේ දෙයක් ඔය පොලට එන අම්මා කෙනෙකුට කිව්වහම ඒ මාතාවකට කිව්වෙන් පස්සේ හෙට මට අලු කෙහෙල්ලලයක් ගෙනහලා දෙන්න කියලා ගෙනහලා බැදව මිරිස් කුඩු ටිකක් දාලා ඉඳලා උන් යන්නේ. දියවැඩියාව සෑහෙන ප්‍රමාණයකට බස්සන්න පුළුවන්. එතකොට මේ මුතුන් මිත්තන් ගත්තහම මෙයා කිව්වා වගේ මේ හිස්ටරි එක ගත්තොත් එහෙම ඒ මිනිස්සු දැන හෝ නොදැන පාවිච්චි කළ නිරෝගීම ජීවිතයක් ගත කරලා තියෙනවා. තිස්සෝ කකුලෝ දැල්ලෝ. මේ මොරින්ගා කොළ ටික දැම්මේ මොනව දැනගෙනද? අද මොරින්ගා ඔලිෆේරා කියන එක විද්‍යානුකූලව තහවුරු කළා. තායිලන්තෙන් මොරින්ගා කොළ එක්ස්ට්‍රැක්ට් එක ජූස් එක කැලිෆෝනියාවට ගිහිල්ලා කැලිෆෝනියාවෙන් මොරින්ගා ඔලිෆේරා කියලා කැප්සූල් එක එනවා. අපේ තියෙන මොරින්ගා කොළ ටික කන්නේ නැහැ. නමුත් කැප්සූල් එක ගන්න රුපියල් 4000ක් දීලා. ඕක තමයි. දැන් මිනිසුන්ට ශ්වේද කර්මය දැන් අපි ගත්තනේ දැන් ධනවන්තරීගෙන් අපි එතනින් පටන් ගමුකෝ. එතකොට ධනවන්තරීගෙන් ස්වස්තස්ස ස්වස්තරක්ෂණ නිරෝගී පුජ්‍යලයාගේ නිරෝගී බව තවදුරටත් ආරක්ෂා කර ගැනීම. මොනවාද කරන්නේ? පළවෙනි එක. මේ පංචකර්ම ටික බලමුකෝ. පංචකර්ම ගහම විරේචන කර්මය, නාස්න කර්මය, වමන කර්මය, වස්ති කර්මය, රක්ත මෝක්ෂණ. විරේචන කර්මයක් කියලා ගන්නකො. මේ ඔය හැම දෙනාටම ගෙදරදි කරගන්න පුළුවන්. මේ විදේශිකයෝ ඇවිල්ලා මේ ආයුර්වේද හෝටල් වල, ආයුර්වේද නිකේතන වල ඉඳගෙන කරගෙන යන ওই ටික. මොකද්ද? ශරීර අභ්‍යන්තර ශෝධනයක්. අර මම මුලින් කිව්වා වගේ මේකත් මැෂින් එකක්. මේ මැෂින් එක සර්විස් කරන්න ඕන. සර්විස් කරන්න නැතුව දුවන්න පුළුවන්. හැබැයි සර්විස් එක නොකර දුවනකොට වගකීම ගන්න ඕන. You have to take your own risk. ඒක තමයි වෙනස. දැන් විරේචන කර්මයක් කියන එක බලමුකෝ. විරේචන කර්මයක් කියන එක
ඇත්තටම ඔය දැන් මෙහෙමයි විරේචනයේ තියෙනවා දැන් අපි අරුළු පෙත්තක් ගත්තයි කියමු අරුළු පෙත්තයක් කරගෙන විරේචනය කරගෙන හැබැයි පිත්කූප ලක්ෂණ පිත ප්‍රകൃතිය පිත කියන ෆයර් ගින්දර එතකොට පිත්කූප ලක්ෂණ තියෙන අයට පොඩ්ඩක් අර මල පිටවීම අඩුයි මොකද ඒක තදයි ෆයර් එතකොට දැන් ඒකට නම් ඇත්තටම දැන් අපි අර ආයුර්වේද මහියංගන ආයුර්වේද කෞතුකාගාරයට හම්බෙච්ච පරණ වට්ටෝරුවකින් ඒ ඖෂධ හදලා තියෙනවා මේ එතනින් වෙන්නේ මොකක්ද? දැන් අපි කන කෑම ආහාර ගන්නවා. මුඛ කොරයෙන් පිට වෙනවා. හරි. එතකොට අන්න ස්රෝතයෙන් යනවා කුඩාන්ත්‍ර වලට. කුඩාන්ත්‍රයක දිග අඩි 26ක්. මහාන්ත්‍රය අඩි 5මාරක්. කුඩාන්ත්‍රය කියන්නේ කුඩා බඩවැල නැත්තම් මහ බඩ. දැන් ඉස්සෙල්ලම යනවා අන්න ස්රෝතයෙන් ආමාශයේදී එන්සයිම් එකතු වෙනවා. එතනින් කුඩාන්ත්‍ර වලට යනවා. හැබැයි ඒ කුඩාන්ත්‍ර වලට යන ගමන් මහාන්ත්‍රයේ දිගේ යන ගමන් තමයි මේ ආහාරවල තියෙන පෝෂ්‍යදායක ගුණය අවශෝෂණය කරගන්න. ඒ කියන්නේ රුධිරයට එකතු කරගන්න. එතනින් රුධිරයට එකතු කරගන්න හොඳ හරිය රොඩ්ඩ පිට වෙනව මල වශයෙන්. හැබැයි මෙන්න මෙතනදී පොඩි ගැල්ලුවක් තියෙනවා. ඒ ආහාර මහාන්ත්‍රයේ දිගේ කුඩාන්ත්‍රයේ දිගේ පහළට යනකොට අර එන්සයිම් වල තියෙන දුර්වලතාවය. එහෙම නැත්නම් අපි නිකමට හිතමුකෝ පොඩි ටියුබ් එකක තෙල් වැඩ කරනවා. වාහනයක ඒකට ඒක ඇතුලේ කාබන් බැඳලා තියෙනවා නම් එතනින් ගමන් කිරීම පොඩ්ඩක් අපහසු වෙනවා. එතකොට එන්සයිම් ප්‍රමාණය ඒක ගන්නේ නියුට්‍රිෂන් ටික බ්ලඩ් වලට ගන්න තියෙන ප්‍රමාණය මොනවා හරි වැරදීමකින් මොනවා හරි ෆේලියර් එකකින් අඩු වුණොත් ඒ ආහාර රැඳෙනවා. කුඩාන්ත්‍රේ රැඳෙනවා. එතකොට මේක වැඩියෙන් පැසවනවා. පැසවපු ගමන් එතනින් පිට වෙනවා වායුවක්. ඒ වායුව රුධිරය සමග මිශ්‍ර වෙලා මොකද වෙන්නේ මේ ඇඟිලි වලට මේ ඇඟිලි පුරුක් වලට එනවා. අපි ඒක ආතරයිටිස් රෝගයක් කියලා ගන්න යන්නේ එතෙන්දී. එතකොට මේ ඇවිල්ලා මේ ඇඟිලි වටේ තියෙනවා ස්පටික. ක්‍රිස්ටල්ස් කියන්නේ ස්පටික. මේ ස්පටික හැදිලා ඉවරලා මේක ඉදිමෙන්න ගන්නවා. ඔය කාන්තාවන්ට පොල් ටික මිරික ගන්න බැරි තරමට එනවා. මොකද දැන් ඕක බටහිර වෙදකමේදී අනිවාර්යෙන් වෛද්‍යවරයෙක් කියනවා මාසෙකට සැරයක් වෛද්‍යරයා බැහැ දකින්නකොට වෛද්‍යරයා හමු වෙන්න යනකොට මට අරන් එන බ්ලඩ් රිපෝට් එකයි යූරින් රිපෝට් එකයි. මොකද අරකේ අර බ්ලඩ් තීන යූරික් අම්ලය වැඩි නම් අඩු වෙන්න බෙහෙත් දෙනවා. අඩු නම් වැඩි වෙන්න බෙහෙත් දෙනවා. යූරින් ටෙස්ට් එකේදීත් එහෙමයි. දැන් ආයුර්වේදයේදී කරන්නේ විරේචන කර්මයක් කළා සම්පූර්ණයෙන්ම මේ ටික සුද්ධ පවිත්‍ර කරලා දානවා. ඊට පස්සේ ආයුර්වේදයේ තියෙනවා ඖෂධ තියෙනවා මේ පැසවීමේ ක්‍රියාවලිය ආහාර පැසවීමේ ක්‍රියාවලිය වැඩි එකට අඩු කිරීම සඳහා. එතකොට හරි ලේසි දෙයක්. ඔය බලන්න අපේ පැරණි මිනිස්සු කුඹුරට යනවා කුඹුරට ගිහිල්ලා කොටනවා උදේ ඉඳලා හවස වෙනකම්. ශ්වේද කර්මයක් අනිවාර්යෙන් සිද්ධ වෙනවා. අපි ඇවිදින්නේ මොකටද? උදේටත් සැරයක් යනවා හවසටත් සැරයක් යනවා. දාඩිය පිට කරගන්න. එතකොට දහඩිය පිට කිරීම තුලින් වෙන්නේ ඇඟේ තියෙන තෙල් කොලෙස්ටරෝල් වගේ ඒවා පිට වෙනවා. ඒකට ආයුර්වේදයේ කියන්නේ ශ්වේද කර්මයක් කියලා. ඕක පුළුවන් තමුන්ටම කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඕක ප්‍රායෝගිකව කොහෙට හරි ප්‍රතිකාර කරන තැනකට ගිහිල්ලා කරගන්න පුළුවන්. එතකොට දැන් විරේචන කර්මයක් කෙනෙක් කළොත් එහෙම ඊට පස්සේ ඇති වෙන බල මොනවාද තියෙන benefits වාසිදායක ඊයද right එතකොට විරේචන කර්මයක් කරාට පස්සේ වතුර පිපාසය ඇති වෙනවා. පිපාසය નિયમિત මාත්‍රාවට ඇති වෙනවා. පිපාසය ඇති වෙන්න වතුර බොන්න යූරින් ෆිල්ටර් වෙනවා. යූරින් ෆිල්ටර් වෙන්න මුත්‍රාශ්මරී නැත්තම් මුත්‍රා ගල් හැදෙන ප්‍රවණතාවය අඩු වෙනවා. එතකොට අපිට එතෙන්දී වාසිදායක දේවල් සැහැන් ප්‍රමාණයක් සිද්ධ වෙනවා විරේචන කර්මයක් තුළ. ඇඟ සැහැල්ලු වෙනවා. සම පැහැපත් වෙනවා. අපි හිතමු දැන් නිකමට දැන් මොනවා හරි වලක කුණු නැත්නම් මොනවා හරි අපද්‍රව්‍ය තියෙනකොට ඒකෙන් එනවා ඇසිඩ් එකක්. ඒ සමහර වෙලාවට ඒකේ උඩින් දාන කොන්ක්‍රීට් එක මේ සැර වැඩිකමට පුපුරනවා. ඒ වගේ තමයි මේ ආමාශය ඇතුලේ මේ තියෙන ටොක්සින් එක අපද්‍රව්‍ය විස කොටස් ඔක්කොම පිට වෙන්න තැනක් නැතුනහම ඒවා පිට වෙනවා චර්ම රෝග හැටියට, මුඛ රෝග හැටියට, අක්ෂි රෝග හැටියට.
කොහෙන් හරි පිට වෙනවා. බැලූන් එකකට හුලං ගහනකොට ඇතුලේ තියෙන හුලං නිතරම හොයන්නේ සිදුරක්. ඒ වගේ තමයි චර්මයෙන් හරි පිට වෙන්නේ. ඉතින් ඒක නිසා හැම කෙනෙක්ම මේ විරේචන කර්මයක් කියන එක හැම කෙනෙකුටම වැදගත් වෙනවා. එතකොට දැන් විරේචන කර්මය, වමන කර්මය, වස්ති කර්මය, නස්න කර්මය, රක්ත මෝක්ෂණ. එහෙම තමයි පහ බෙදෙන්නේ. ඊට කලින් තමයි අර අපි බෙදලා තින්නේ තවත් කොටසකට. ඒකට කියනවා పూర్ව කර්ම කියලා. పూర్ව කර්ම කොටස් දෙකකට බෙදනවා. ශ්වේද කර්මය සහ නස්න කර්මය කියලා. ශ්වේදය කියන්නේ මොකක්ද? දහඩිය. මේ ඇඟට යටින් තියෙනවා ඔයිල් ලේයර් එකක්. ඒක තමයි ඇතුළත් වෙන්නේ තෙල්, කොලෙස්ටරෝල් වගේ දේවල්. අපි මොකද්ද කරන්නේ? සම්පූර්ණ සම්බාහනයක් කරනවා. කල්ලා ඉවරලා ඖෂධ වර්ග 11ක් දාලා මේ මුළු බොඩි එකම තම්බනවා. ස්ටීම් කරනවා. කරන්න මේ ස්වෙට් පෝස් නැත්නම් රෝම කූප විවෘත වෙලා ඇඟ ඇතුලේ තියෙන ශරීරයේ ඇතුලේ තියෙන මේ තෙල් කොලෙස්ටරෝල් වගේ ඒවා දහඩිය මගින් පිට වෙනවා. ඒක ශ්වේද කර්ම. එතකොට ඒක බෙදනවා තවත් කොටසකට ස්නේහ කර්මය කියලා. ස්නේහ කර්මය කියන්නේ තෙල් උපයෝගී කරමින් ආයුර්වේදීය ඖෂධීය තෙල් උපයෝගී කරගනිමින් කරන්නා වූ ප්‍රතිකර්ම කියන එක. දැන් සාමාන්‍යයෙන් ඒ වගේ ඒවා තෙල් ටිකක් අපි ඉතින් ඒ කාලේ වුණත් ඔය කෙනෙක් ඔළුවට දැම්මොත් එහෙම තෙල් ටිකක් අනිවාර්යෙන් ඒක අපිට දැනෙනවා මේ තල්ලට රස එනවා. ඒකේ තියෙන ගුණයත් එක්ක. තෙල් වර්ග බොහෝයි. තෙල් වර්ග බොහෝ. ඉතින් ඒ තෙල් වර්ග දැන් සාමාන්‍යයෙන් හිසට දාන තෙලක් ගත්තොත් සත්වාදී, නීල්යාදී මොකද ඒ වගේ තල තෙල් බේස් එක වුණාට ඒ කල්කෙට ඖෂධ වර්ග 31ක් 37ක් ඒ වගේ ගාන එකතු කළා තමයි එක්ස්ට්‍රැක්ට්ස් අරගෙන එකතු කළා තමයි ඒ තෙල් නිෂ්පාදනය කරන්නේ. ඖෂධීය තෙල්. එතකොට දැන් මේ ස්නේහ කර්ම වලින් විශේෂම දේ තමයි මේ තෙල් උපයෝගින් කරන්නා වූ මේ ශීරෝධාරාවක් කියන එක. මොකද සමහර විදේශිකයෝ එහෙම වැඩිකමට වැඩ කළා අවසානයේදී නිවාඩුවකට එනවා. මේගොල්ලෝ දැන් මේ වෙනකොට ලෝකයේ එක්තරා ප්‍රවණතාවයක් තියෙනවා මේ රසායනික ද්‍රව්‍ය නැති මේ ස්වභාවික නිෂ්පාදන සඳහා ලොකු ඉල්ලුමක් තියෙනවා. අපි දන්නවනේ දැන් මේ වෙනකොට වස විස නැති කියන එක මුලට ඇවිල්ලා තියෙනවනේ. වස විස නැති කියන. දැන් ගිහිල්ලා සුපර් මාකට් එකක් ගත්තා. සුපර් මාකට් එකේ වෙනම තියෙන කොටසක් ඕගනික්. වස විස නැති. හැබැයි ඒක නිකන් ගුල්ලෝ ගහලා පණුව විදලා ඒ වගේ තියෙනවා. හැබැයි එක ගණන්. නමුත් අර මේ සාමාන්‍ය එක ගත්තොත් කිමිකල්ස් ගහලා හදන එක ගත්තොත් ඒක හොඳට ජිස්න ගහන්න තියෙනවා. හැබැයි අපි කන්නේ දැන් ගෝව ගෙඩිය ගත්තොත් එහෙම ගෝව ගෙඩියට ගහනවා කෙමිකල්ස් ගහනවා ගෝව ගෙඩිය ඇකිලෙන්න. එතකොට අර සියලුම රසායනික ද්‍රව්‍ය ටික ගෝව ගෙඩිය ඇතුලේ ගෙදර ගෙනහැලා කපනකම්. ඉතින් ඒ වගේ. නමුත් මෙදා මිනිස්සු ඇත්තටම කුඹුරට දැම්මේ ගෙරි කටු ටික. එතකොට අස්වැන්න ගන්න මේ වගේ රසායනික ද්‍රව්‍ය යොදාගත්තේ නැහැ. ඒ කියන්නේ මේ මෑතක ඉඳලා නොයෙකුත් ලෙඩ රෝග මිනිස්සුන්ට බොයි. මිනිස්සු ගොඩක්ම දැන් ඇත්තටම ගත්තොත් නොයෙකුත් රෝග කිසිම රෝහලක් තියනවද බලන්න. ඒ වෙලාවේ ගිහිල්ලා ඒ වෙලාවේ වෛද්‍යවරයෙක් channel කරගන්න බෑ. දවස් 2-3කට කලින්වත් ඒ වෛද්‍යවරයව channel කරගන්න වෙනවා. එතකොට දැන් අපි ගත්තොත් එහෙම මේ විදේශිකය මම අර කිව්වේ විදේශිකයෝ ලංකාවට එනකොට ප්‍රශ්න පත්‍රයක් කරන්නේ. මොකද අපිට පංචකර්ම නිකේතනයක් තියෙන නිසා අපි දන්නවා. සමහරව හේතුවක් නැතුව අඬනවා. සමහරව හේතුවක් නැතුව hina වෙනවා. නේද? එතකොට ප්‍රශ්න කරගෙන දැන් වෛද්‍යවරයා මුලින්ම මේ රෝගියාගේ පසු විපරමක් කරන්න ඕන. කොහොමද මේ රෝගියා ඇයි මේ අඬන්නේ? ඇයි මේ hina වෙන්නේ? ඇයි මේ දොඩවන්නේ මොකද? මේ කියවන්නේ මොකද කියන එක. එතකොට අපිට පසුවිපරමක් කරනකොට තේරෙනවා මෙයා ඇවිල්ලා තින්නේ ප්‍රශ්න පත්‍රයක් ඔළුවේ තියාගෙන. එතකොට ඒ වගේ අවස්ථාවවලදී වැඩ වැඩි වුණාම ඇති වෙනවා. ඒකට මම හේතුව කියන්නම් මොකද්ද කියලා. දැන් මොළයයි හිස් කබලයයි අතර ශ්‍රාවයක් තියෙනවා. මොළයයි හිස් කබලයයි අතර ශ්‍රාවය. ඒකට අපි කියන්නේ මස්තිෂ්ක සුසුම්නා තරලය. cerebrospinal fluid in English. එතකොට මේ cerebrospinal fluid එක හරිම වැදගත්. ඔය සිංහ කාන්තාවන්ට මම දෙන උපදේශ ස්විමින් පූල් එකකට ළමයි දාන්න ඉස්සෙල්ලා අනිවාර්යයෙන්ම ටෙස්ට් කරන්න ඒකේ pH එකයි ෆිල්ටර්ස් ටික හරියට වැඩ කරනවද කියලා. ෆිල්ටර්ස් වැඩ කරන්නේ නැත්නම් ඉස්සෙල්ලා ආපු අය සමහරලාට මුත්‍රා කරා නම් ඒකේ ඒ ජර්ම් එක නහය හරහා යනවා ගිහිල්ලා අර
සෙරි මස්තිෂ්ක සුසුම්නා තරලය හරියට නිකන් ඒක තෙල් උඩ දුවන පිස්ටන් එක වගේ. අපි හිතමු තෙල් බාත් එක මෙතන නම් පිස්ටන් එක මැද්දේ මොලේ තියෙන. එතකොට මේකට ගිහිල්ලා මේකත් එක්ක එකතු වෙලා මේ මස්තිෂ්ක සුසුම්නා තරලය කියන එක පැසවනවා. එතකොට තමයි අපි කියන්නේ මෙනින්ජයිටිස් කියලා. ඒක නිසා විශේෂයෙන්ම ස්විමින් pool එකකට යනකොට අනිවාර්යෙන් බලන්න ෆිල්ටර්ස් වැඩ කරනවාද ඒ වතුර HP අගය කොහොමද කියන එක. මොකද වෙන්නේ? මේ තරලයේ ඝනත්වය වැඩි වෙනවා කෙනෙකුට වැඩි වෙන්න මේ තරලයේ ඝනත්වය වැඩි වෙනවා. ඝනත්වය වැඩි වුණාම මේ සෛල ලක්ෂ ගාණක් තියෙනවා. මේක හරහා සර්කියුලේට් වෙන්නේ නැහැ. මේක සංසරණය වෙන්නේ නැහැ. සංසරණය වෙන්නේ නැති වුණාම මේ දෙක අතර ප්‍රෙෂර් වෙනවා. මේ දෙක අතර තද වෙනවා. තද වුණාම පීඩනයක් ඇති වෙනවා. ඒ පීඩනය තමයි ගැසිලා හැරෙනවා. ගෙදර අය රුස්සන්නේ නැහැ. එතනින් ගියාම නිින්ද යන්නේ අමතක වීම වැඩි අන්න ඒ වගේ දේවල්. ඇයි මොකද මේක ෆන්ක්ෂන් වෙන්නේ නැහැ. එතකොට මේ නලල දෙපැත්තේ තමයි තියෙන්නේ නිල ස්ථාන ප්‍රෙෂර් පොයින්ට්ස්. අපි මොකද්ද කරන්නේ? රත් වෙච්ච තෙල් ධාරාවක් වක් කරනවා මේ ප්‍රෙෂර් පොයින්ට්ස් වලට. විනාඩි 41ක් තිස්සේ. එතකොට මොකද වෙන්නේ? මේ අර සිග්නල් එක යනවා ඒ ස්නායු දෙකේ ගිහිල්ලා අර තරලයේ ඝනත්වය අඩු වෙනවා. තරලයේ ඝනත්වය අඩු වෙලා ඔන්න මේක ආපහු වැඩ කරන්න ගන්නවා. දැන් ඉතින් වර්තමාන සමාජය නම් කියන්නේ ඕකේ අන්තිම කෙලවරටම ආවයන් පස්සේ අවසානම පොයින්ට් එකට ආවයන් පස්සේ වර්තමාන සමාජයේ නම් කියන්නේ මල පනිනවා කියලා. ඒකේ තේරුමක් තියෙනවා. එතකොට මේ මල පනිනවා කියන්නේ මොකද්ද? ඒක විහිළුවට කියන එකක් නෙමෙයි. මේකේ පීඩනය වැඩි කමට කොහෙන් හරි මල මුත්‍රා පිට වෙනවා. මල මුත්‍රා පිට වීම. දැන් බැලූන් එකකට හුලං ගහනකොට බැලූන් එකේ කොහෙද සිදුරක් තියෙන්නේ ඒ සිදුරෙන් පිට වෙනවා. හැබැයි මේ මස්තිෂ්ක සුසුම්නා තරලයේ ඝනත්වය යම්කිසි බියවීමකදී එක්සයිට්මන්ට් එකකදීත් ඇති වෙන්න පුළුවන්. ඒ මොකද ඒ එක්සයිට්මන්ට් එකේදී දැන් අපි කියන්නේ පොලිසියට අල්ලන් ගියන් පස්සේ දෙකොණෙන් යන්න ගහලා යන්නේ වගේ. ඒ බියවීමකදීත් ඇති වෙන්න පුළුවන්. එතකොටත් මේක සර්කියුලේට් වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේ අපි මේකට හැබැයි හොඳම දේ තමයි මෙඩිටේෂන්. පළවෙනි මේක අපි සිතනේ දැන් මෙතන ඉන්න බෞද්ධ අය අපි දන්නවා භාවනාව පටන් ගන්නකොට භාවනාව කරන අයගෙන් ඇහුවොත් එහෙම භාවනාව පටන් ගන්න කොහොමද කියලා දන්නේ නැහැ. ඔහේ ආමඳුරු කියන එක කියනවා. එහෙම නෙමෙයි. භාවනාව පටන් ගන්න තමන්ගෙන්. මා ඇතුළු සියලු තත්ත්වය. ඒතකොට මම සුවපත් වෙලා වුණ අනික් කට්ටිය සුවපත් කරන්න. මම සුවපත් නොවේ මේ දේ කරන්න බෑ. සිත. දැන් මෙතන ඉන්න අයගෙන් අපි හිතමු ලයන්ස් ක්ලබ් එකේ ඇමරිකාවේ ගියා නම් එහෙම නිව්යෝක් ගියා නම් එහෙම චිකාගෝ ගියා නම් මේ තප්පරෙනුත් ලක්ෂ වාරයකින් එකකටත් කලින් සිත යනවා චිකාගෝ වල. සිත দমনය කර ගැනීම. මම ඉස්සෙල්ලා සුවපත් වෙන්න ඉස්සෙල්ලම দমনය කර ගන්න ඕනේ. එතකොට තමයි ඒකෙනුත් පුළුවන් මේ තරලයේ ඝනත්වය අඩු කරන්න. ඊළඟට මිහිරි සංගීතයෙන් පුළුවන්. මොකද දානයකට සමය දීලා වගේ මිහිරි සංගීතය. එතකොට සිත පැත්තකට යන්නේ. ප්‍රායෝගික කරනවා නම් අර වගේ ප්‍රතිකර්මයක් ක්ෂීරෝදාරාව වගේ ප්‍රතිකර්මයක් කරන්න පුළුවන්. අපි දන්නවනේ දනුබස්නා මානයේදී මේ ප්‍රෙෂර් පොයින්ට් අල්ලලා ගහපු ගමන් වැටෙන්න හේතුව ඒකනේ. මොකද මේ දැඩි පීඩනයක් දෙන්නේ මේවට. ටෙලිග්‍රාමයක්. ඉතින් ඒ වගේ ආයුර්වේද ප්‍රතිකර්ම බොහෝ තියෙනවා. අවාසනාවකට අද අඩුම වශයෙන් මේ විරේචන කර්මයක්වත් පාවිච්චි කරන්නේ අපේ මේ ලංකාව වාසී. ඒක තමයි පළවෙනිම දේ. දැන් අපි ඔය යුරෝපයේ යන වැඩසටහන් වලදී විශේෂයෙන්ම මේවා ගැන සඳහන් කරනකොට මේ මිනිස්සුන්ට මේ ලංකාව දුර වැඩි. එහෙදි මේ ටික කරන්න පුළුවන්ද කියන එක තමයි අහන්නේ. ඒ මිනිස්සුන්ට එච්චරට කැමති, එච්චරට ආස. ඇත්තටම ශරීර අභ්‍යන්තර ශෝධනයක් කළ යුතුමයි. එතනදී ආහාර රුචිය, පිපාසය, නියමිත මාත්‍රාවට වතුර බොන එක, සම පැහැපත් වීම, විෂාදය, ඒ වගේ දේවල් වාසිදායක දේවල් තියෙනවා. ඉතින් මම ගොඩක් වෙලා කතා කරපු නිසා නෑ දැන් නෙමෙයි ප්‍රශ්න. එතකොට දැන් අපි මෙතනදී විශේෂයෙන් වැදගත් වෙන්න ඕන අපේ ආහාර රටාව පිළිබඳ. දැන් මේ වර්තමානයේ පැවතිලා තියෙන පැන්ඩමික් එක ගත්තොත් වසංගතය ගත්තොත් විශේෂයෙන්ම දැන් අපි අධ්‍යයනය කරපු විදියට මෙය සැහැල්ලු ප්‍රෝටීනයක්. මේ වෛරස් එක ක්‍රවුන් කියන එක තමයි කොරෝනා වුනේ. එතකොට මේ වෛරස් එක ඇතුලේ තමයි RNA එක තියෙන්නේ. සුළඟේ හරි ඉක්මනට සංසරණය වෙනවා. ඒ ප්‍රාශ්වාස කරනකොට කෙනෙක් අවට මීටරයක් ඇතුළත කොහෙද කියලා සර්ෆේස් එක ඒ සර්ෆේස් එකේ හැපෙනවා.
එතකොට උගුර, දිව, කට, නාසය මේ ඔක්කොම තෙත බරිතයි. ඇලෙන සම්භාවිතාව වැඩි. මේ ප්‍රාශ්වාස කරනකොට ගිහිල්ලා හැපෙන්නකොට ඒ සර්ෆේස් එකේ ඇලෙනවා. හැබැයි තෙත තැන ඇලෙන වැඩිනේ. ඒකනේ බටහිරද ආයුර්වේදද කවුරු වුණත් මුලින්ම කිව්වේ මේ මාස්ක් එකක් දාගන්න, මුඛාවරණයක් දාගන්න කියලා. ඒ හේතුව නිසා තමයි මුඛාවරණයක් පාවිච්චි කරන්න කියලා. එතකොට මේ කෙනෙකුගේ ප්‍රතිශක්තිකරණය අනුව according to the immunity power of the body කියන එක අනුව තමයි මේක පහලට බහින්නේ. එතකොට දැන් අපි හිතමු අවුරුදු 30 40 වෙනකොට පටන් ගන්නවනේ දැන් ඔය බෝ නොවන රෝග හැදෙන්නේ. මොනවාද බෝ නොවර? දියවැඩියාව, අධිරුධිර පීඩනය, ગેස්ට්‍රයිටිස්, කොලෙස්ටරෝල් ඒ වගේ දේවල්. එතකොට ශරීරයෙන් යම්කිසි කොටසක් වැය වෙනවා අර ශරීරය පවත්වා ගැනීම සඳහා to control the body. ඒ අයට ප්‍රතිශක්තිකරණය යම්කිසි ප්‍රමාණයක් අඩුවෙන් තමයි තියෙන්නේ ශරීරය. එතකොට මේ වෛරස් එක නැත්නම් විස බීජය පහළට ගමන් කිරීම වේගවත් වෙනවා. ඉක්මන් වෙනවා. ඒක තමයි අපි පරීක්ෂණ කමිටුවේ ඉඳලා අපි කරපු පරීක්ෂණයෙන් ඉන්හෙලර් එකක් හඳුන්වලා දුන්නෙත් ඒ අපි කරපු එක ලොජික් තර්කානුකූලයි. මොකද වෙන්නේ? මෙන්න මේකට උත්තරය. දැන් මේ වෙනකොට 40000ක් විතර පාවිච්චි කරනවා අවුරුද්දක් තිස්සේ ඉන්හෙලර් එක. නමුත් අපි දන්න තරමින් තාම කටවත් හැදිලා නැහැ. අපේ රසායනාගාර නැහැ. නමුත් අපි දැනට මේක මේ විශ්ලේෂණය කරනවා, මොනිටර් කරනවා, ඇනලයිස් කරනවා දන්න තරමින් කාටවත් නැහැ. මොකද අපේ ලොජික් එක උනේ මේ ශ්වසන පද්ධතිය පිරිසිදු කිරීම. ශ්වසන පද්ධතිය පිරිසිදු කරන්න තමයි ඒ ඉන්හෙලර් එක නැත්නම් ආග්‍රහණකය හඳුන්වලා දුන්නේ. මේනකොට ලොකු ප්‍රශංසාවක් තියෙනවා ඒකට. තාම ෆේල් නැහැ. තාම එහෙම ෆේල් වීමක් නැහැ. ඉතින් දැන් gedara dure මේ කාන්තාවන්ට විශේෂයෙන්ම දෙන්න පුළුවන් උපදෙස් මාලාවක් තියෙනවා. අපි කොහොමද දැන් අර මුලින් කිව්වා වගේ මොනවද අපිට ගන්න පුළුවන් ආහාර වස විස නැති ආහාර දැනටත් තියෙනවා. වස විස ගහන්න නැති ඒවා, බෙහෙත් ගහන්න නැති ඒවා අනන්තවත් තියෙනවා. පාවිච්චි කරන්න පුළුවන්. කියන්න බෑ. පැෂන් ෆෘට් සම්බෝලය. ඔය ප්‍රෙෂර් කොලෙස්ටරෝල් තියෙන අයට ගෙදර මම හිතන්නේ හුඟක් ගෙවල් වල ෆ්ලැට්ස් වල නම් නෙවෙයි අනිත් ගෙවල් වල හැමතැනම වගේ පැෂන් වලක් බොහෝ විට තියෙනවා. මම නම් දැකලා තියෙනවා හැබැයි. ඉතින් ඒකෙන් දලු ටිකක් අරගෙන පැෂන් සම්බෝලයක් හදාගෙන කෑවොත් ගොඩක් වෙලාවට සතියේ දවස් 3ක් විතරවත් කන්න පුළුවන් නම් ප්‍රෙෂර් ලෙවල් එක. එතකොට කොලෙස්ටරෝල් අඩු වෙනවා. ඒ වගේම තමයි ඔය තෙබු කොළ සම්බෝලය. තෙබු කොළ මිටියක් ගොඩක් ඔය විකුණන්නත් තියෙනවා අම්මලා ළඟ. ඒක මහලු ගාණක් වෙන්නේ නැහැ. එතකොට ඒක අරගෙන ගිහලා සතියකට දවස් දෙකක් සම්බෝලයක් කන්න පුළුවන් නම් තාමත්ම හොඳයි. ඔය ප්‍රෙෂර් තියෙන අයට හොඳටම හොඳයි. ඒ වගේම තමයි මුරුංගා කොළ. මුරුංගා කොළ මං හිතන්නේ දැන් මේ දවස්වල නම් මම දැකලා තිනවා මේ දවස්වල නැහැ. මේ දවස්වල ඉතින් ගන්න තරම් නැහැ. නමුත් මාකට් එකේ විකුණන්න තියෙනවා වැට මුරුංගා. කතුරු මුරුංගා නෙවෙයි. කරල් මුරුංගා කොළ සහ කරල් මුරුංගා. අපි මුරුංගා ගෙදරකට ගෙනියන්නෙත් නැහනේ. සමහර අය ගෙනියන්නේ නැහැ. ඉතින් ඒ මුරුංගා කොළ ඔබලා දන්නවත් දන්නෙත් නැහැ. මුරුංගා කොළ ග්‍රෑම් 250ක හරක් මස් කිලෝ එකමාරක ගුණ තියෙනවා කියලා තමයි කියන්නේ. ඉතින් ඒ වගේ දේවල් මේ ගෙදර එක දවසකට දවල්ට අඩුතරමින් පොල් ටිකක් දාලා මැල්ලුමක් හදාගෙන කන්න පුළුවන් නම් ඒක මං හිතන්නේ මේ එල්ලවලු 10ක් 15ක් කනවටත් වැඩිය ගුණයි. මස් මාළු ගොඩාක් කනවට වැඩිය ගුණයි. ඉතින් මේ ඒ වගේ ගෙදර හදා ගන්න පුළුවන්. ගෙදර වත්ති පිටියෙන් කඩා ගන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා. දැන් එතෙන්දී විශේෂයෙන්ම දැන් මුරුංග ගහක් ගත්තොත් එහෙම මුරුංග ගහට බෙහෙත් ගහන්නේ නැහනේ. පැෂන් ෆෘට් වලට බෙහෙත් ගහන්නේ නැහනේ. ඒතර මොරින්ගා දැන් මේ අයට අන්තර්ජාල පහසුකම් තියෙනවා. So most of the lions having that facility. So why can't you go and check whether what are the benefits of Moringa oleifera? What are the nutrition you can get by this Moringa oleifera? පොඩ්ඩක් check කරලා බලන්න. අපි කියනවනේ මේ අන්තර්ජාතිකව WHO එක පවා පිළිගත්ත දෙයක් තමයි මුරුංගා කොළ කියන එක. ඇත්තටම උදේට මේ තේ වෙනුවට මුරුංගා දළු ටිකක් කඩලි වෙරලා වේලලා පවනේ වේලලි වෙරලා කොටලා තේ වෙනුවට බොන්න සතියක් විතර sugar level එක අඩු වෙන හැටි sugar level එක balance කරන හැටි එච්චරට සම්පත් තියෙන රටක් මේක පාරාදීසයක්. අපි දෙන්නම දැන් මේ වෙනකොට රටවල් 11කට විතර ගිහිල්ලා තිනවා මේ වගේ දේශන වලට. ඒව ගත්තොම සමහර වෙලාවට වින්ටර් එකේ
ඉදලා කැණි පැත්තට හිටෝල වගේ තමයි වින්ටර් එකේ. හිම වැටෙන කාලේ. නගර සභාවෙන් ඇවිල්ලා ඒ ගහ වට කළා මොනවා හරි බැඳලා යනවා මොකද ගහ බේර ගන්න ඕන නිසා. අපේ රටේ ඒ වගේ දෙන හැමදාම කොළ පාට. හැමදාම මේ හරිත තියෙනවා. ගෙදර ඔය දැන් මේ අයගෙන් ෆ්ලැට්ස් වල නැතුව නිකන් ගෙදර වත්තේ මුරුංගතු කෑල්ලක් ගෙනිහිල්ලා හිටෝ ගන්න. පැෂන් වෙලක් යමන්. ඒ වගේ දේවල් වලට හුරු වෙන්න. මෙයා කිව්වාගේ තෙබුකොළ කියන්නේ බොහොම වටින දෙයක්. මේ දියවැඩියාව. අද අපිට දවසකට දුරකථන ඇමතුම් සෑහෙන ප්‍රමාණයක් එනවා දියවැඩියාවට බෙහෙත් නැද්ද කියලා. දියවැඩියාවට බෙහෙත් හදන්න පුළුවන්. හැබැයි ඉතින් දියවැඩියාවට බෙහෙත් හදනවා කියන එක මේක මේ කොටස් ටික ගන්න වෙන්නේ ලංකාවේ පළාත් කීපයකින්. අලු කෙසෙල් අලවල තියෙන අලු කෙසෙල් අල එක්ස්ට්‍රැක්ට් එක අරගෙන තමයි ඒක හදන්න තියෙන්නේ. අලු කෙසෙල් අල ඉතින් අපිට එහෙම නැහැ. ඉතින් ඒක නිසා ඒ දේ කරන්න විදියක් නැහැ. නමුත් gedara dore එදිනෙදා මම අපි කියපු විදියට ඒ වගේ දේවල් කොහොම අමාරුවක් නැහැ. මේ කඩේ ඒ කියන්නේ වෙළඳ පොලේ තිබුණුනත් ගෙනහැල්ලා මුරුංගාවල ටිකක් කරන අනිවාර්යෙන් දන්න ඕනේ බෙහෙත් ගහලා නැහැ කියලා. හැබැයි ඉතින් ඒවා කල් තියාගන්න මොන වගේ ඒවා පාවිච්චි කරනවද කියලා දන්නේ නැහැ. පහුගිය දවස්වල මම ආටිකල් එකක් කියවුවා. ඒක එක්තරා වෛද්‍යවරයෙක් ළඟට ගිහිල්ලා ඒ අම්මගේ අතේ ඇඟිලි ටික ඔක්කොම පැසවලා. පස්සේ මොකද්ද හොයාගෙන තියෙන්නේ? හෙරළ ටික, කොස් ටික කල් තියාගන්න මෙයා කොස් ටික කපලා ඔක්කොම බාත් එකකට දාලා, බැරල් එකකට දාලා ඒකට දාන්නේ හාපික්. මේ වැසිකිළියට දාන හාපික් තමයි දාන්නේ. ඒ හාපික් වලට තමයි අර ඇඟිලි ටික ඔක්කොම පැසවලා තියෙන්නේ. නියපොතු හැලෙන ගානට ඇවිල්ලා තියෙන්නේ. බලන්න කොච්චර වසවිසක්ද අපි කන්නේ කියලා. කොච්චර වසවිසක්ද ගන්න. ඉතින් ඒක නිසා විශේෂයෙන්ම දැන් මේ වෙනකොට ලංකාවේ නම් පුදුම විදියට පරිස්සම් වෙන්න ඕන මේ ආහාර මිලදී ගැනීමේදී. ආහාර මිලදී ගැනීමේදී පරිස්සම් වෙන්න ඕන කියන්නේ අපි දන්නේ නැහැ. දැන් මුරුංගකොළ කියමු. මුරුංගකොළ අපි හොඳටම දන්න බෙහෙත් ගහන්නේ නැහැ කියලා. නමුත් කල් තබා ගන්න ඒකට ගහන්නේ මොනවද කියලා අපි දන්නේ නැහැ. ඉතින් ඒක නිසා හරි පරිස්සම් වෙන්න. හොඳම දේ තමයි ගෙදර දොරේ ඒ වගේ දෙයක් තමන්ටම පුළුවන් නම් පවුලේ අයට කන්න විතරයිනේ අවශ්‍ය. පවුලේ අයට ආහාරයට ගන්න විතරයි ඒ ටික අවශ්‍ය. දැන් අපි ගත්තොත් එහෙම ආයුර්වේදය ගැන මම හිතන්නේ ආයුර්වේදය මේක බලමු. ආයුර්වේදයට අනුව අපි ගත්තොත් දැන් ඒක ටිකක් බර වැඩි වේද මන් දන්නේ නැහැ. නමුත් අෂ්ටාංග ආයුර්වේදයේ කියනවා අෂ්ටාංග ආයුර්වේදයෙන් වෙන්නේ මොනවද කියලා. අෂ්ටාංග ආයුර්වේදයත් දැන් අපි කියවනේ දැන් අර නිරෝගී පුජ්‍යලයාගේ නිරෝගී බව තවදුරටත් පවත්වාගෙන යාම සඳහා මේ ප්‍රතිකාර කරනවා කියලා. එතකොට නිරෝගී පුජ්‍යලයාගේ නිරෝගී බව තවදුරටත් පවත්වාගෙන යාම සඳහා අංක 1 තමයි මම කියපු විරේචන කර්මය. අතුල සම්පූර්ණයෙන්ම සුද්ධ පවිත්‍ර කරගන්න. තමුම්ම ගෙදර ඉඳන් කරන්න පුළුවන්. රැයට කාලා බීලා නිදාගන්න ඉස්සෙල්ලා ඒ විරේචන ඖෂධ ටික ගන්නවා. පාන්දර 2 විතර වෙනකොට පටන් ගන්නවා මල පිට වෙන්න. මල වලින් මේ විස කොටස් පිට වෙන්න. එතකොට ඒ වැසිකිළියට යන හැම වාරයක් පාසාම උණු වතුර වීදුරුවක් බොන්න ඕන. මොකද තද උණු වතුර වලට තමයි අර කුඩාන්ත්‍රේ මහාන්ත්‍රේ අන්න ස්රෝතේ ආමාශයේ බැඳිලා තියෙන ටොක්සින් එක කාබන් එක ලිහෙන්නේ. අපි දන්නවනේ සාමාන්‍යයෙන් බිම තිබුණත් ඔයිල් එකක් තිබුණොත් එහෙම ඔයිල් එක උණු වතුරට උණු ජලයට ඒක දිය වෙනවා කියලා. නමුත් අන්න ඒ වගේ ඒ තුලින් ලොකු කාන්තාව විශේෂයෙන්ම වැදගත් වෙන්න ඕන. මේ ස්කින් එක මේ සම ඊටාම පැහැපත් වෙනවා. මොකද මේ විරේචන කර්මයක් කර ගැනීම තුළින් ඊටාම පැහැපත් වෙනවා සම. අමුතුවෙන් මේ වයිට්නින් ක්‍රීම් අවශ්‍ය නැහැ. ඒක ස්වභාවික ප්‍රතිකර්මයක්. නස්න කර්මයක් කරගන්න නම් ඇත්තටම නස්න කර්මයක් කියන්නේ වාහනයක උදාහරණයකට කියනවා නම් වාහනේ එයා ෆිල්ටර් එක මාරු කරා වගේ. මේ බ්ලොකේජස් ඔක්කොම මේ නොස්ට්‍රිල්ස් වලට ඇවිල්ලා තියෙන බ්ලොකේජස් ඔක්කොම කරන්නේ තෙල් බින්දු කීපයක් දාලා මේ නහය මේ තියෙන බ්ලොකේජස් ඔක්කොම යවන එක. මේ තෙල් බින්දු දැම්මට පස්සේ නස්න කර්මයක් ගැන කියන්නකො නස්න කර්මයෙන් මොකද වෙන්නේ කියලා නස්න කර්ම අපේ නිකේතනය කරනවා. එතකොට දැන් මේ දවස්වල නම් වහලා තියෙන්නේ මේ පැන්ඩමික් එක නිසා මේ වසංගතය නිසා නැත්තම් නාශන කර්මයක් මේ අනිවාර්යයෙන්ම කෙනෙකුට හරි වැදගත් ඔය ඔළුවේ බරගතිය හිසරදය එහෙම නැත්තම් නින්ද අඩුකම නින්ද වැඩිකම ඔය කියන දෙකටම හරියනවා. ඉතින් නාශන කර්මයක් කියන්නේ මේ අතීතයේ ඉඳන් පැවතගෙන ආපු ක්‍රම. තමුන්ගේ ශරීරය නිරෝගීමත් තබා ගැනීම සඳහා අතීතයේ ඉඳලා පැවතගෙන ආපු ක්‍රම සහ විදි
මේව දැන් මේ වෙනකොට විදේශිකයෝ පාවිච්චි කරනවා. හැබැයි ලංකාවේ අය නිතරම යන්නේ මේ බාහිර ප්‍රතිකර්ම වලට. බාහිර ප්‍රතිකර්ම. ඒ කියන්නේ ඒගොල්ලන්ට ඇත්තටම තේරෙන්නේ නැහැ මේ ශරීරයේ ඇතුලේ මෙච්චර ප්‍රමාණයක් මේ ටොක්සින් එක තියෙනවද කියන්නේ. මේ ටොක්සින් එක අයින් කරගන්න එක ඇත්තටම මා අවුරුද්දකට වතාවක්වත් මේ දේ කරන දැන් ওই විදේශික මහතුරු අවුරුද්දකට සැරයක් ලංකාවට එනවා. එවිල මොකද්ද කියන්නේ ඉස්සෙල්ලා? Last year no doctor visits. ඉතින් ඔක්කොම සියලු waste matter they have already removed on previous year. එතකොට ඒ මිනිස්සුන්ට මේව ඇවිල්ලා කරගෙන යන්න පුළුවන්. හැබැයි ලංකාවේ අයට මේක අගයක් නැහැ. ඔය නිසාම තමයි අපිට ඕනුනේ අපි පසුගිය රජවල් වලුත් ඉල්ලුවා කරුණාකරලා අපේ මේ දන්න ටිකෙන් වැඩ ගන්න. අපි සියල්ලම දන්නේ නැහැ. දන්න ටිකෙන් වැඩ ගන්න මේව මිනිස්සුන්ට ලංකාවට කියලා දෙන්න. මේ කෞතුකාගාරයක් වශයෙන් හරි මේක පවත්තලා මේ මිනිස්සුන්ගේ දැනුම ඇති කරන්න නිරෝගී පරමුරක් සඳහා කියලා. සවන් දුන්නේ නැහැ. එතනදි තමයි අපි තීරණය කරේ අපි මැරෙන්න ඉස්සෙල්ලා නොමැරෙන මිනිස්සු හැටියට හරි ජීවත් වෙන්න ඕනේ කියලා තමයි ඒ අපේ ව්‍යාපෘතිය ඉවර කරේ. එතකොට දැන් එතන දැන් සාමාන්‍යයෙන් ওই පංචකර්ම පූර්ව කර්ම කියන ඒවා ටිකත් ඔක්කොම පිළිමාඹලා ඒ වෙන වාසිදායක දේවල් මොනවද කියන එක පැහැදිලි කරලා තියෙනවා. එතකොට දැන් අපි තවදුරටත් ගත්තොත් එහෙනම් මේ ආහාර රටාවේදී විශේෂයෙන්ම මේ අපේ පැරණි මිනිස්සු ওই කුඹුරු කෙටුවේ දැන් තියෙන කීරි සම්බ කාලා නෙමෙයි. එදා කීරි සම්බ එකක් තිබුණෙත් නැහැ. කැකුළු හාලේ බතේ කැකුළු හාලේ තියෙන නියුට්‍රිෂන් එක. ඒක ඇත්තටම මේ ශරීරයේ කුස පිරෙනා වගේම විශේෂයෙන්ම මේ ශරීරය පවත්වාගෙන යාම සඳහා ඒක උපකාරී වෙනවා. කැකුළු හාලේ බත් ටික. පොල් සම්බෝලේ බතු විනේ කාලේ අපි උදේට කෑවේ. පොල් සම්බෝලෙක මේ සියලුම නියුට්‍රිෂන් අඩංගු වෙනවා. හැබැයි හරියට හදන්න ඕන. එතකොට අපිට දැන් අපි නිකන් ගැඹුරට හිතුවොත් එහෙම අපි කන්නේ මොනවද කියලා ආහාරයට ගන්නෙ මොනවද කියලා ගත්තොත් එහෙම ගොඩාක්ම මේ අතරින් දැන් අපි පුරුදු වෙලා තියෙන්නම මේ රසායනයත් එක්කම රසායනික කෙමිකල්ස් එක්කම තමයි මේ ආහාර ටිකක් යන්නේ. ඒකයි මේ මෑත කාලේ ඉඳලම විශේෂයෙන්ම මේ රෝගීන් වැඩි වශයෙන් පැවතගෙන එන්නේ. රෝගීන් වැඩි බහුල වෙලා තියෙන මෙන්න මේ කාරණාව නිසා. එතකොට අපි දන්නවා අද වන විට මේ වසංගතයත් එක්ක අර මම මුලින් කියපු දේ ඒ වගේ දේවල් තිබුණා නම් අද ඒ ප්‍රශ්නෙට මුහුණ දෙන්නේ නැහැ. ගෙදර වත්තේ යමක් කමක් තිබුණා නම් උරුංග පැෂන් ෆෘට් වලක් වගේ එකක් තිබුණා නම්. නමුත් මිනිස්සු දැන් පහුගිය කාලේ වවන්න ගත්තා. නමුත් ඒ වැවිල්ල නතර වුණා මේ පැන්ඩමික් එක පොඩ්ඩක් ස්ලෝ ඩවුන් වෙනකොට. ආයිත් අර කම්මතක වුණා. මිනිස්සු කඩෙන් ඒක ගන්න ගත්තා. එහෙම නෙමෙයි. මේක මොනවා හරි තමුන් ඒ දේ කරන්න තමුන්ට පුළුවන් ප්‍රමාණයෙන් තමුන් ඒක ගැන උනන්දු වෙන්න ඔය ගෙදර දොරේ ඉන්න ළමයි අපිටවත් දැනුවත් කරන්න මෙන්න මේ ආහාරවල මෙන්න මේ සංඝටක මේ පෝෂිතාවය තියෙනවා කියලා. එතකොට අපි මුලින් කියපු අර ඒ පංචකර්ම සහ පූර්ව කර්ම ගැනනේ අපි කතා කළේ. එතකොට අපි කතා කරේ ස්වස්තස්ස රක්ෂණං කියලානේ. එතකොට ස්වස්තස්ස රක්ෂණං කියන්නේ නිරෝගී පුජ්‍යලයයි නිරෝගී බව තවදුරටත් ආරක්ෂා කර ගැනීම සඳහා ප්‍රතිකාර කිරීම. ආතුරස්ස විකාර ප්‍රසමනංච කියන්නේ රෝගියාගේ රෝගය සුවපත් කිරීම. ඕක බෙදලා තිනවා ආයුර්වේදයේ කොටස් 8කට. අෂ්ටාංග ආයුර්වේදය කියලා ඒකට කියන්නේ. ශල්‍ය තන්ත්‍රය, ශාලාක්‍ය තන්ත්‍රය, කෞමාර චිකිත්සා, කාය චිකිත්සා, භූත විද්‍යා, රසායන තන්ත්‍ර, අගද තන්ත්‍ර, වාජීකරණ තන්ත්‍ර. එතකොට මේකෙන් බටහිරට ගිහිල්ලා නැත්තේ භූත විද්‍යා තන්ත්‍රය විතරයි. එදා ජීවකයා මොකද කරේ? බෙහෙත් දෙන ගමන් ගන්නවා නූලා. එහෙම නැත්නම් ගන්නවා දෙහි ගෙටියක්. ඉතින් අරගෙන මොකද කරන්නේ? මේක ගිරේට තියෙනලා බුද්දේච ධම්මේච සංඝේච රාජන් සංඝේච කාමේච රූපේනි රූපං වාතේච පිත්තේච කපේනි දෝසං යක්කේච භූතේච බයං විනාසං. මේක 3-4 සැරයක් 10-12 ගමනක් කියනකොට රෝගියාගේ මනසට කරන ප්‍රතිකාරයක් ඒක. දැනුත් මේ ඔය දැන් සමහරලාට ඔය යුරෝපයේ එහෙම නැත්නම් ඇමරිකාව වගේ රටවල් වල අපි දකින්න ඔය Facebook එකේ එහෙම රැට ඔෆිස් එක වහලා යනවා. උදේ එනකොට ඔක්කොම මේස ඇතුළේ තියෙන කාබඩ් ඇතුළේ තියෙන පේ ඔක්කොම විනාශ කළා. ඒ කියන්නේ අමනුෂ්‍ය බලවේගත් නැත්තුවා නෙමෙයි. ඒ රටවල් වල තියෙනවා.
එතකොට ජීවකයා ඒ වගේ දෙයක් කරාම මොකද්ද? වාතේච පිත්තේච කපේ නිදෝසං යක්ඛේච භූතේච බයං විනාසං. මේ ටික ඔක්කොම මේ 10-12 ගමනක් කියනකොට අර පුජ්‍යලයාගේ අර තිබුණු මනස අර අපි කලින් කතා කර මස්තිෂ්ක සුසුම්නා තරලය එන්න පිරිසිදු වෙනවා මේක වැඩ කරන්න ගන්න. එතකොට බෙදෙනවනේ ශල්‍ය තන්ත්‍රය. ශල්‍ය කියන්නේ සර්ජරි. ඔන්න බටහිරට ගියපු හැටි. ශාලාක්‍ය කියන්නේ දසරුවෙන් උඩ EMT. අගද කියන්නේ සත්ව ගෝනුසු වැනි ඇවුන් සැපුවෙන් පස්සේ ඒ කරන ප්‍රතිකාරය. එතකොට කෞමාර චිකිත්සා කියන්නේ ළමා රෝග. කාය චිකිත්සා කියන්නේ විසිටින් ෆිසිෂන්. අර භූත විද්‍යාව විතරයි ගිහිල්ලා නැත්තේ. ඉතින් මෙහෙම බලනකොට මේ අපි විශ්වාස කරනවා මේ ආයුර්වේදෙත් මේ බටහිරත් ආයුර්වේදෙන් කඩාගෙන ගියාදෝ කියලා. මොකද ඒ වකවානුව එනකොට දැන් මේ වගේ වසංගත ඇවිල්ලා තියෙනවා. මේ වගේ දැන් අපි උදාහරණයක් හැටියට අපි දන්නේ නැහනේ මූද ගොඩ ගැලුවේ විහාරමා දේවී බිල්ලි උණයි කියන එක පිළිගත්තෙම නැහැ. නමුත් සුනාමිය ආවහම පිළිගන්න උනානේ. ඒතකොට මේ වසංගතයත් මේ වගේ වසංගතයක් දැන් බුදුහාමුදුරන් කාලේ රතන සූත්‍රය විශාලා මහනුවර තුම්බිය දුරු කරන්න කියලා කරයි කියලා. නමුත් අද වෙනකොට ප්‍රැක්ටිස් කරන ආයිසරයක් මේ බිය දුරු කරන්න. ඉතින් ඒව නැtei කියන්න බෑ. ඉතිහාසයට ගියයින් පස්සේ මේවා ඇත්තටම ඒ කාලේ කාලෝචිත දේවල්. නමුත් ඒ අපි අද වෙනකොට ඒවා නිකන් අහලා තිබුණාට දැන් මේ වෙනකොට ඒවා අපි දන්නවා දැන් ආයිත් අතීතයට යනවා ඉතින්. එතකොට විශේෂයෙන්ම දැන් ඔය අෂ්ටාංග ආයුර්වේදයේ ප්‍රැක්ටිස් කරන ටිකම තමයි අපි මේ ප්‍රායෝගිකව රෝගියෙකුට දෙන්න පුළුවන්. දැන් ශල්‍ය තන්ත්‍රය ගත්තොත් එහෙම ලෝකේ තියෙන පැරණිම රෝහල කොහෙන්ද හොයාගත්තේ? මිහින්තලේ. එතකොට දෙවෙනි පැරණිම රෝහල හොයාගත්තේ මැදිරිගිරියේ. පොළොන්නරුවේ කෞතුකාගාරය, මැදිරිගිරියේ කෞතුකාගාරය, මේ ශල්‍ය ආයුධ ඔක්කොම පෙන්නලා තිනවා. දැන් ඇත්තටම ලෝකෙන් ඉස්සෙල්ලම සිසේරියන් රැත්කමක් කළා එළියට ආවේ අපි 1600 ගණන් වල ජුලියස් සීසර්නේ. ඒකනේ සිසේරියන් සීසර් කරනවා කියන්නේ. සිසේරියන් රැත්කම කියන්නේ ඒකයි. එතකොට ඊට කලින් මේ වගේ දේවල් මේ ශල්‍ය කර්ම තිබිලා තියෙනවා. බුද්ධාස රජුරෝ ණයටත් වෙදකම් කරන්නේ ඒ වගේ. එතකොට දැන් මේ ශල්‍ය ශාලාක්‍ය කාය චිකිත්සා, කෞමාර චිකිත්සා, භූත විද්‍යා, අගද, වාජීකරණ, රසායන මේවා බෙදලා තියෙනවා. මේ ප්‍රතිකර්ම කරන අන්දම. ඇත්තටම ඉතින් ඒක ප්‍රායෝගිකව කියලා දෙන්න ඕන දෙයක්. එතෙන්ට යන්න තරම් බෑ. ඒක ඒ කියන්නේ අපි දැන් කරන දේශනවලදී කොටස් වශයෙන් කරන කොටසක් ඒක. නමුත් ඉතින් අර මේ වෙලාවේදී අපිට දෙන්න පුළුවන් එකම දේ තමයි නිරෝගිමත්ව කොහොමද ඉන්නේ? නිරෝගිමත් ජීවිතයක් ගත කරන්නේ කොහොමද කියන එක. තමොනද කියatti. ගාඩ කියන්නේ මට තව පොඩි දෙයක් කියන්න තියෙනවා. ඒ කියන්නේ දැන් උදේට කොල කැඳක් හදනවා නම් ඒක ගොඩක් ගෙවල් වල මං හිතන්නේ සෙනසුරාදා ඉඳලා මේ දවස්වල නම් ඉතින් ගොඩක් වෙලාවට සතියේ දවස් දෙකක් තුනක් හතරක් පහක්වත් කොල කැඳක් බොනවා ඇති. එතකොට එක්තරා කාලෙක හරක් බලන මිනිස්සුන්ට ඉඳලා තියෙනවා ලොකු ගව පට්ටි. එක රැලේ 50යි 60යි 100යි ඒ වගේ ගොඩක් ඉඳලා තිනවා. මේගොල්ලෝ මේ හරක් ඔක්කොම කැලේට තමයි දක්කගෙන ගිහිල්ලා කැලේට තමයි දාලා ඉන්නේ. හැබැයි ආයේ හරක් ටික ගේන්න යන්නේ සතියකට දෙකකට සති එකමාරකට පස්සේ. ඒ එක දවසක් මිනිහෙක් එහෙම යනකොට එයා දැක්කලු එයාගේ හරක් රැලේ එක හරකෙක් කණ්ඩියකින් වැටිලා එයාගේ කකුල කැඩලා එක තැන් වෙලා ඉන්නවා. එයා ඉතින් අර වැටිච්ච හරක දිහා බලලා නැහැ. අනිත් ටික ඔක්කොම එකතු කරගෙන ගෙදර අරගෙන ඇවිල්ලා. ඊට පස්සේ සති 4කට 5කට විතර පස්සේ ආයෙ මතක් වෙලා ගියාලු මේ හරක මැරිලාද කියලා බලලා එන්න. ඒ යනකොට එයා දැක්කලු අර හරක හොඳට නැගිටලා තනකොළ කකා ඉන්නවා. මෙයා ඊට පස්සේ බැලුවලු මොකද්ද මේකට මේ වෙනස කොහොමද මෙයා හොඳින් මේ හරකව මේ තරම් ඉක්මනට හොඳ උනේ කියලා. එයා බලනකොට එයා අර හරක වැටලා ඉන්නපු හරිය ඔක්කොම තීන වැල් ඒ වැල් ටික ඔක්කොම හරක කාලා. ඒ කාපු වැල් වලට ඒ වැල් කාපු නිසා තමයි අර හරකව සුව වෙලා තියෙන්නේ. එදා ඒ මිනිස්සයා ඒකට කියලා තිනෝ ගොනා කෑ වැල්. ඒක තමයි අද අපිට ටිකක් මේ මොඩර්න් වෙලා ඇවිල්ලා තියෙන්නේ ගොනිකා වැල් කියලා.
ගොනික කොළ, ගොනික වැල්. එතකොට ඔයගොල්ලන්ට පුළුවන් ඔය ගොනික වැල් ටිකක් ඒවා තියෙන ඔය මේ වට්ටි අම්මලා ළඟ එහෙම ඔය පලා විකුණන අම්මලා ළඟ විකුණන්න තියෙනවා. අන්න ඒක අරගෙන ගිහිල්ලා ඔය ළමයින්ට ඒගොල්ලෝ නිතර වැටෙනවා. තැලෙනවා. එතකොට ඔය කතාවටත් කියනවනේ පොලිසියෙන් ගැහුවාම ගොනික කොළ කැඳ එකක් දෙන්න කියලා. ඒ වගේ ගොනික කොළ කැඳ එකක් ළමයිකට සතියකට දවස් දෙකක්වත් දෙන්න පුළුවන් නම් අර වැටෙන ඒවා, තැලෙන ඒවා ඒ මොනකත් ඇඟේ හිටින්නේ නැහැ. ඒ තැල්මවල ඔක්කොම අර කැඳ එකට අර කොළවල තියෙන ගුණයට ඒ තැල්මවල ඔක්කොම නැති වෙලා යනවා. ඉතින් ඒ වගේ මේ හොඳ වටිනා කියන දෙයක් තමයි ගොනික වැල්, ගොනික කොළ. ළමයින්ට හදලා දෙන්න පුළුවන් නම් හොඳ ඔය මේ රතු හාල් ටිකක් දාලා හොඳ කැඳක් දෙන්න පුළුවන්. දැන් මේ වර්ග කිලෝමීටර් 65631 ගත්තහම මේක පාරාදීසයක් කියලා තේරෙන්න නම් වෙන රටවල් වලට යන්න ඕන. ගියාට පස්සේ තමයි තේරෙන්නේ මේක මොනතරම් සම්පත්දායකත්වයක් තියෙන සම්පත් තියෙන රටක්ද කියලා. නමුත් අද වෙනකනුත් මේකෙන් නිසි ප්‍රයෝජන අරගෙන නැහැ. ඉතින් අපි ගොඩාක් උත්සුක වෙනවා. දැන් අපේ ওই කෞතුකාගාරයේත් ඔය පිළිබඳව විශේෂයෙන්ම රුධිර මට්ටම වයස් සීමානුව කොච්චරද තියෙන්නේ? දවසකට වතුර වීදුරු කීයක් බොන්න ඕනද? එතකොට අපේ ඇඟේ වයස හැටියට බර කොච්චර තියෙන්න ඕනද? උස කොච්චර තියෙනවද? මේ සියලු දේවල් ටික අපි ප්‍රදර්ශනය කරලා අපි ඉතින් අපේ පරිම දායකත්වය දෙනවා තව තොරතුරු රැස් කළා මේ වගේ දැනුම ලබා දෙන්න. දැන් ප්‍රශ්න වලටද? හා right. ස්තුතියි වෛද්‍යතුමනි. ස්තුතියි වෛද්‍යතුමියනි. මෙතුමාගේ වෛද්‍ය උපදෙස් මත සිදු කරන වෛද්‍ය ප්‍රතිකාර අප ඔබ හමුවේ පෙන්වීමට සූදානම් කර තිබෙනවා. අපි ඒ දෙස මදක් බලමු.
ඔබට යම් ප්‍රශ්නයක් තිබේ නම් මේ සම්බන්ධව වෛද්‍යතුමා වෙත යොමු කර පිළිතුරු ලබා ගැනීමට පුළුවන්. Please use the raise hand option. Please use the raise hand option. There is a question. Roshana, there is a question from a participant. Please share the best supplements to strengthen the immune system for re-COVID for all of us in English. I am a yogini and in excellent health without any serious underlying health conditions. Take only Ayurvedic medicine other than a multivitamin and will get mornings again, which I used to take. Okay. So to improve the power of the immunity, is that correct? Yes, yes, doctor. ප්‍රතිශක්තිකරණය වැඩි කර ගැනීම සඳහා අපට පාවිච්චි කරන්න පුළුවන්. I think මේ COVID වෙලාවට doctor. right. So now there are two different ways to kill the germ, to reduce the power of the germ, that you can use a cup of green tea and put a half of lime into that lime juice and drink it on empty stomach. By that you can kill the germ, and with the citric acid you can improve your immunity. Number two, just to cut a coconut and take coconut water and put some salt and citric acid, that means lime juice, and drink in the afternoon. Again, a cup of hot water and put some lime juice and drink. By that you can improve your practice about 3-4 days and see the difference. You can feel yourself. Now, according to the current situation, that is the most convenient and easy drink what you can use to improve your immunity. වෛද්‍යතුමනි තව ප්‍රශ්නයක් තියෙනවා. ඩිමෙන්ෂියා රෝගය සඳහා මොන හරි ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ මොනවාද කරන්න පුළුවන් ප්‍රතිකාර වගේ දේවල් දැනගන්න කැමතියි කියලා. ඩිමෙන්ෂියා රෝගය සඳහා. ඩිමෙන්ෂියා රෝගය සඳහා ඇත්තටම තියෙනවා මේ තෙල් ප්‍රතිකාරම තියෙනවා. ඒක ටිකක් දැන් අපි ගත්තොත් එහෙම ඒ වගේ රෝගියෙකුට නොකඩවා සතියකට වරයක් වෛද්‍ය අධීක්ෂණයක් කරන්න ඕන. ඒ රෝගය පිළිබඳව අපි අනිවාර්යයෙන්ම මේ සමීක්ෂ ඇනලයිස් කරන්න ඕන කොහොමද වෙනස් වීම කියන එක. දැන් මං හිතන්නේ ඩිමෙන්ෂියා තියෙන ඒ රෝගියාගේ වයස කීයද? වයස දැනගන්න පුළුවන්. 65ක් විතර කීයද? 65ක් විතර. ගැහණු කෙනෙක්ද පිරිමි කෙනෙක්? ගැහණු කෙනෙක්. right. එතකොට දැනට තියෙන රෝග ලක්ෂණ මොනවද? එයාට මොනවද ඒකේ තියෙන එයාට දැන් තියෙන හැසිරීම ගැන කියන්න පොඩ්ඩක් එයාගේ. මොන ස්ටේජ් එකේද ඉන්නේ? මේක මේ chat box එකේ ආපු එකක් ડોක්ටර්. මම ඒක යොමු කරේ ඒ විස්තර නම් මුකුත් දාලා නැහැ. දාලා නැද්ද? රෝග මෙහෙමයි. සාමාන්‍ය රෝගියෙක් පරීක්ෂා කරනකොට අපිට තියෙනවා ක්‍රම දෙකක්. එතකොට ඒක ඒ රෝගියාගේ පසුවිප්‍රමක් කල් ඉවරලා දැනගන්න ඕන ඒ රෝගියාගේ මේ රෝග ලක්ෂණ සිම්ප්ටම්ස් ඇවිල්ලා තියෙන මොන වයසේද කියන එක. එතකොට එයාගේ ඊළඟට අපේ ඒ වෙලාවට දෙන්න ඕන ආයුර්වේදයේ සඳහන් වෙන ප්‍රතිකර්ම තියෙනවා. දැන් එතෙන්දී අපි පාවිච්චි කරනවා රාස්නා 32 වගේ කසාය ಜಾති 32ක් එක්ක. එතනදී ඒ රෝගියා සුවපත් කරන හැබැයි අපි දැනගන්න ඕන එයාගේ රෝගී මට්ටම කොතනද තියෙන්නේ කියලා. දැන් අපි හිතමු නිකම්ම රෝගියෙකුට ප්‍රතිකාර කරනවට ඖෂධ සපයනකොට එතෙන්දී පොඩ්ඩක් වෛද්‍යවරයා පරිස්සම් වෙන්න ඕන. මොකද මේ රෝගී මට්ටම කොතනද තියෙන එක. දැන් බටහිර වෛද්‍ය වෙදකමේදීත් එතෙන්දීත් වෛද්‍යවරයා හම්බෙන්න ගියාට පස්සේ විශේෂයෙන්ම
මේ එයා පසු විපරමක් කරන මොන ස්ටේජ් එකකද දැන් ඉන්නේ කියන එක. ඉතින් එහෙම නැතුව අපිට මේ එකපාර දැන් කසාය ඇතරම දැත් 11 රාස්නා 32 රාස්නා 13 දන්ති මූල ඒ වගේ කසාය වට්ටෝරු දිනවා. නමුත් අපිට දෙන්න බෑ හරි රෝග පරීක්ෂාවකින් තොරව. දේශාන් හේවාවිතාන මේ raise hand option එක දාලා තියෙනවා. unmute කරලා කතා කරන්න. වෛද්‍යාචාර්යතුමනි මේ ඔබතුමාගේ දේශනය ඉතාම හරවත් ඒ සම්බන්ධයෙන් පළමු උපුට ස්තුතිය පුද කරන්න කැමති. ප්‍රශ්න දෙකක් තිබෙනවා. එකක් තමයි මේ වෛද්‍යාචාර්යතුමනි දැනගන්න කැමති අර සඳහන් කර අර විරේකය කියලා අපි සාමාන්‍යයෙන් මේ හඳුන්වන විරේක ක්‍රමය දැන් නිවසේ සිට කරනකොට සාමාන්‍යයෙන් බයක් ඇති වෙන්න පුළුවන්. දැන් ඒක මේ වෛද්‍ය අධීක්ෂණයෙන් තොරව සිදුවන නිසා එහිදී යම්කිසි ගැටලු මතුවෙන්න පුළුවන්ද ඒ රෝගියාගේ තත්ත්වය අනුව කියන එක පළවෙනි ප්‍රශ්නය. දෙවෙනි එක තමයි බටහිර වෛද්‍ය විද්‍යාවෙත් සඳහන් කරන මේ ස්ට්‍රෙස් කියන ආතතිය. මානසික ආතතිය කියන එකට ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ යම්කිසි මේ ප්‍රතිකර්ම තිබෙනවද ඒවා අඩු කර ගැනීමට? ඒ ප්‍රශ්න දෙක තමයි මම ඔබතුමාට යොමු කරන්නේ. අංක 1 ගත්තොත් විරේචන කර්මයක් කියන එකකදී දැන් ඇත්තටම පංචකර්ම ප්‍රතිකාර ආදිකාලීනව සිංහල මිනිස්සු දැන් අපේ ආයුර්වේද වගේ තියෙනවා තමිල් අයගේ තියෙනවා ඒ ක්‍රමයට කියන්නේ සිද්ධ කියලා. මුස්ලිම් අයගේ තියෙනවා ඒ ක්‍රමයට කියන්නේ යුනානි කියලා. හැබැයි ඔය කොටස් තුනේම විරේකය ගැන සඳහන් වෙනවා. එතකොට විරේචන කර්මයක් කරා කියලා වෙලා එහෙම වෛද්‍ය අධීක්ෂණයක් අත්‍යවශ්‍ය නැහැ. හේතුව දැන් මේ මල පිට වෙන්න ගත්තයින් පස්සේ ඒ කියන්නේ මල් අර ටොක්සින් එක ඔක්කොම පිට වුණාට පස්සේ තමුන්ට දැනෙනවා නම් දැන් මට ටිකක් ක්ලාන්තය වගේ එහෙම නැත්නම් තමුන්ට දැනෙනවා නම් දැන් මේක සම්පූර්ණයෙන්ම පිට වුණා කියලා ඒ වෙලාවේදී සීතල වතුර වීදුරුවක් බීපු ගමන් එහෙම නැත්නම් තැඹිලි ගෙඩියක් බීපු ගමන් ටක් ගාලා නවතිනවා. හැබැයි රස්න උණු දියර උණු පාන ගන්නකම් මේක ලිහි පිට වෙනවා. එතකොට අංක 1. අංක 2ට මොකක්ද ඇහුවේ? ස්ට්‍රෙස් එක. ස්ට්‍රෙස් එක. මානසික ආතතිය කියන එක ඇත්තටම වැඩිවීම තුලින් තමයි ඒක සිද්ධ වෙන්නේ. මානසික ආතතිය වැඩි අග්‍රඵලය තමයි මිග්‍රේන් කියලා එන්නේ. ඒ කියන්නේ ඒකේ අවසානම භාගය තමයි මිග්‍රේන් කියලා එන්නේ. එතකොට මිග්‍රේන් වලට ආවට පස්සේ ගෙදරදි කරගන්න පුළුවන් දේවල් තියෙනවා. සාමාන්‍යයෙන් ඔය අපි බොහෝ වෙලාවට අපෙන් අහුවට පස්සේ දැන් මේ සංචරණ සීමාව කාලය තුල වුණත් මේ කටරොළු වැලක කොළ ටිකක් ඉස්ම ටිකක් අරගෙන විනාකිරි බින්දු 2 3ක් දාලා ප්‍රතිපාංකඩයක් ඒකට දාලා නළලේ තිබ්බනම් ටිකෙන් ටික මේ ආතතිය අඩු වෙලා යනවා. දැන් බටහිර වෛද්‍ය විද්‍යාවේ නම් ඇත්තටම ඔය ස්ට්‍රෙස් එක අඩු වෙන්න ඒගොල්ලෝ ටැබ්ලට් එකක් දෙන්නේ. Nexpro 20 and Alzolam 0.25 දෙකක් දීපු ගමන් ඔක අඩු වෙනවා. එහෙම නෙමෙයි. ස්වභාවිකව කාට හරි කෙනෙකුට අවශ්‍ය නම් මේ මානසික ආතතිය දුරු කරගන්න විශේෂයෙන්ම මේ රෝගියාව හුදකලා කරන්න ඕනේ. මේ ඇත්තටම මේ හුදකලා කියන වචනේ මේ මෑතකදී ආවට හුදකලා වීම කියන එක අපේ සංස්කෘතියේ තියෙන එකක්. පැපොල සරම්ප බෝ වෙන රෝග හැදුනාම අනිවාර්යයෙන්ම කොමකොලත්තක් ගේ ඉස්සරහිල්ලලා කාමරයක් අරගෙන වෙන් කරනවා. ඒක එදා ඉඳලා පැවතිච්ච එක. අයිසොලේට් කරන එක. අයිසොලේෂන් කියන එක මේ ඊයේ මේ ආවට හුදකලා කරනවා කියන එක ඒක තිබුණා. අපේ තිබුණා බෝ වෙන රෝග ආපු හැම වාරයකම. එතකොට අන්න අර වගේ දෙයක්. එහෙම නැත්තම් අපිට පුළුවන් තවත් මානසික ආතතිය මොනවද ගෙදරදි කරගන්න පුළුවන්. දැන් ඒකට තියෙනවා ඇත්තටම ඔය කියන ඒවාට අරිෂ්ඨ ආසව කෘත කසාය කල්ක චූර්ණ වාත ඔය වගේ දේවල් තියෙනවා. නමුත් මේ වෙලාවේදී දැන් මේ මම හිතන්නේ අසන්නාගේ ප්‍රශ්නය තියෙන්නේ මේ වෙලාවේදී මේ පැන්ඩමික් එකේ යන්න බැරුව ඒ වගේ දෙයක් වුණොතින් අර වගේ දේවල් පාවිච්චි කරන්න පුළුවන්. ජලය ඊටාම වැඩිපුර පානය කරන්න ඕන. මොකද ජලය පානය කරපු තරමට මේ මානසික ආතතිය දුරු කරගන්න පුළුවන්. සුරණි ඔබේ ප්‍රශ්නය වෛද්‍යතුමා වෙත යොමු කරන්න. ඔව් මේ වෛද්‍යතුමනි මට ප්‍රශ්න දෙකක් තියෙනවා.
එකක් මේ COVID-19 පිළිබඳව මට දැන් COVID හැදිලා හොඳ වෙච්ච එක්කෙනෙක්. හැබැයි ඊට පස්සේ මේ sugar level එක හරියට මට sugar නෑ ඇත්තටම. මේ ඒ වුණාට ඒක මට තේරෙනවා පොඩි වැඩක් කරුවත් හරියට මේ හරියට මාංශයක් දැනෙනවා. මේ අතපය වේවුලලා කොවිඩ් හැදුනට පස්සේ හැදෙන්නට ඉස්සෙල්ලා තිබුණු මුත්‍රා පිටවීමේ ප්‍රවණතාවයට වඩා වැඩි කියලා දැනනවද? ඒ කියන්නේ අපි හිතමු කොවිඩ් හැදෙන්න ඉස්සෙල්ලා මුත්‍රා පිටවීම දවසකට 5-7ක් සිදු වුණා නම් දැන් ඒක ඊට වඩා වැඩි ප්‍රමාණයක් වෙලාද? නෑ එහෙම වෙලා නෑ. එහෙනම් ඉතින් බය වෙන්න දෙයක් නෑ. මුත්‍රා sugar level එක වැඩි කියලා කොහොමද දැනගත්තේ? වැඩි වෙනවා අඩු වෙනවා. වැඩි වෙනව නෙමෙයි මේ වෛද්‍යතුමනි මේ ගොඩක් වෙලාවට අඩු වෙනවා කියලා දෙන මගේ ඇඟ නිකන් වෙවුලනවා පණ නැති ගතිය අර මේ එහෙම ගොඩක් තිබුණා. මේ දැන් නම් ටික ටික හොඳ වුණා. මට දැනගන්න ඕනේ එහෙම වෙනවද කියලා හැමෝටම. නෑ. ඒක මෙහිමයි. දැන් ඕක මේ කොරෝනා වසංගතයෙන් පස්සේ මතුවෙන රෝග ගැන තාම බටහිර වෛද්‍ය විද්‍යාවේවත් සොයාගෙන නැහැ මොන දේවල් වලට මුහුණ දෙන්න වෙයිද කියලා. එන්නත විද්‍යාවට පස්සේ වැක්සින් එකෙන් එන අතුරු ප්‍රතිඵල මොනවද කියලා තාම කවුරුවක්වත් දන්නේ නැහැ. තාම ළඟනේ තියෙන්නේ. හැබැයි කොරෝනාම බලපාන වෙයි කියලා කියන්න බෑ. හැබැයි sugar level එකේ එහෙම වීම තුල sugar check එකක් කරාද? ඒ කියන්නේ sugar test එකක් කරාද? මුත්‍රා පරීක්ෂණයක් කරාද? නැහැ. මුත්‍රා පරීක්ෂණයකින් දැනගන්න පුළුවන් ඒක අඩුවීමක් හෝ වැඩිවීමක් තියෙනවද කියලා. මම හිතන්නේ මුත්‍රා අඩුවීම නිසාම නෙමෙයි ඔය ඇඟට පණ නැති වෙනවද? ඔව් පණ නැති වෙනවා හරියට. නිින්ද යනවද? නිින්ද යනවත් අඩුයි හැබැයි රැට. දැන් ඔය දැන් මේකෙන් පස්සේද ඔය නිින්ද යාම අඩුවීම පටන් ගත්තා? මට මුලින් ඉඳලා බොහෝ වෙලාවට නිින්ද යාම අඩුයි. රෑ නිින්දට යන්නේ කීයද ඇඳට? 10ම විතර. උදේ නැගිටින්නේ කීයටද? 7:00ට. හරි. එතකොට උදේ ආහාර වේල ගන්න කීයද? මේ දවස්වල 9න් ඉස්සෙල්ලා ගන්නවා. ඔව්. සාමාන්‍යයෙන් 7:00 විතර වෙනකොට මේ දවස් 5ක් 6ක් විතර මේ කැකුළු හාලේ බත් ටිකකුයි කිරි හොද ටිකකුයි විතරක් කාලා බලන්න උදේට. උදේට නිකන් පිටි බොන්න එපා. කහ ටිකක් අර දෙහි අඹුල් ටිකක් දාලා බීලා කැකුළු හාලේ බත්තුයි කිරි හොද ටිකකුයි විතරක් කාලා බලන්න කොහොමද කියලා. ඒ නියුට්‍රිෂන් එක හරි වටිනවා මේ ඒ වගේ රෝගියෙකුට. පොඩි උත්සාහයක් කරන්න දවස් 5ක් විතර. එහෙම කරන්න. බොහොම ස්තුතියි වෛද්‍යතුමනි. හොඳයි. තව ප්‍රශ්න තියෙනවද ලෝචනා? ප්‍රශ්න තියෙන අපි හෑන්ඩ් රේස් කරලා තියෙන්නේ. අජිර සිල්වා yes. ඔව් බොහොම ස්තුතියි. මම ඇහෙනවද? ඇහෙනවා. වෛද්‍යතුමියනි බොහොමත්ම ස්තුතියි ඔබ දෙපළ කරපු මේ අර්ථ දැක්වීම අපිට දීපු අවබෝධය මං ඔබතුමාගෙන් අහන්න කැමතියි. දැන් ඔබතුමා කිව්වා දියවැඩියා රෝගීන්ට අල වර්ගයක් එහෙම අපට ගෙදරදී මොකද මේ බෞතරයක් දියවැඩියා රෝගීන් පෙළෙන සමාජයක් දැන් තියෙන්නේ. අපි ගේදොරදී දියවැඩියාව පාලනය කරන්න දැන් දියවැඩියාවට සුදුසු වෙන ගෙවත්තේ අපිට භාවිතා කළ හැකි ඖෂධීය ගුණයන් තියෙන මොන හරි බොන ಜಾති හරි එළවලු ಜಾති පිළිබඳ හරි වැඩි දැනුවත් කිරීමක් කරොත් ඒක මට මෙන්ම අපේ අසංසිද්ධිය සෑම දෙනාටම ප්‍රයෝජනවත් වේවි කියලා දියවැඩියා රෝගීන් වශයෙන් ඉන්න අයට මම විශ්වාස කරනවා. බොහොමත්ම ස්තුතියි. දැන් මෙතනදී අපි අර ඇත්තටම ඔබතුමාට I believe that you have the facilities to go for the internet. From that you can watch what are the benefit, what are the nutrition you will be getting by this Moringa oleifera leaves, as well as if you can use, I mean just a mellum, api kiyanne mellumak, if you can use at least 3 times a week this leaf, then you can balance your urine level
very soon. So that we have already experienced in our resort. There were so many diabetic patients who were stayed by us, and we supply 3 times a week this Moringa oleifera, Murunga kolamelluma, 3 times a week only with red rice, and they balance කරගන්න පුළුවන් වුණා ඒ within 21 days. ඒක හොඳ දෙයක්. ඊළඟට තව මොනවද අපිට දෙන්න පුළුවන් ගෙදරදී? උළුහාල් හැන්දක්. උළුහාල් දන්නවනේ? ඔව් උළුහාල් හැන්දක් රෑට වතුරට දාලා තියලා උණු වතුරට මදක් රස්නේ අඩු උණු වතුරට දාලා උදේට පෙරලා හරි ඒකත් එක්කම හරි කමන්නේ නැහැ බොන්න sugar level එක බොහොම ඉක්මනින් අඩු කරන්න පුළුවන්. Fenugreek. I think there are some lions who can't understand very well the Sinhala language. Therefore, I was telling you, just take 1 spoon of fenugreek and put into a hot water, warm water, and keep it close and drink in the morning. Either strain or without strain, you can drink. Then you can balance your sugar level in your body. Right. Okay. Well, thank you very much. බොහොමත්ම ස්තුතියි වෛද්‍යතුමනි. You're welcome. Right. කුමුදු ඔබේ ප්‍රශ්න යොමු කරන්න පුළුවන් දැන්. මගේ ප්‍රශ්න ඊට කලින් මම කරේ මගේ ප්‍රශ්න ඊළඟට කලින්. හරි වෛද්‍යතුමනි. හෙලෝ. හෙලෝ වෛද්‍යතුමනි මට දැනගන්න පුළුවන්ද උදේට අවදි වුණාම කකුල බිම තිබ්බම මේ විලුඹේ දැඩි වේදනාවක් එනවා. ටිකක් වෙලා යනකම් යන්න බෑ. නිකන් බොහොම අපහසුයෙන් යන්නේ. ඊට පස්සේ හරි යනවා ටිකක්. ආයේ එකතැන හිටියා කුමුදු unmute කරන්න. හෙලෝ. ඔව් කියන්න. හෙලෝ මට දැනගන්න පුළුවන්ද උදේට අවදි වුණාම ඇඳෙන් කකුල බිමට තිබ්බහම විලුඹේ දැඩි වේදනාවක් එනවා. එතකොට ඒ කොහොමද මම ගෙදරදී මොන හරි මේ දවස්වල කරගන්න පුළුවන් ප්‍රතිකාරයක් මට තියනවාද? බෙහෙත් කඩේකට කියලා ඔව් මී තෙල් අවුන්සයයි ඔව් තල තෙල් අවුන්සයයි ඔව් පස් තෙල් අවුන්සයයි අවුන්සය අරගෙන මදක් රත් කරන්න රත් කළා ඒකට කලවම් කරන්න මේ පොල් විනාකිරි ටිකක් පොල් විනාකිරි කලවම් කරලා ලිපේ තියලා කකාරවන්න අර මොයිස්චර් එක ඒ කියන්නේ විනාකිරි වල තියෙන තෙත ගතිය අයින් වෙනකම් නිකන් තලපයක් වගේම වෙනකම් තලපයක් කරන්න එපා තලපයක් වගේ වෙනකම් ඒ කියන්නේ ගොඩාක් වෙලා කරොත් අර තියෙන පෝෂණ ගතිය නියුට්‍රිෂන් ටික අයින් වෙනවා මේක කලවම් කරලා විලුඹේ යට ඉඳලා උඩට ගන්න දැන් මෙහිමයි සුසුම්නාව ගමන් කරන්නේ කොඳු වැට පෙලෙන්. එතකොට දැන් කොඳු වැට පෙළ අතර තියෙනවා ඩිස්ක් එක. ඒකට අපි කියනවා අන්තර් කශේරුක මඩල. එහෙම නැත්නම් ඉන්ටර්වර්ටිබ්‍රල් ඩිස්ක් කියලා. එතකොට දැන් මේකෙන් විශේෂයෙන්ම දැන් සුසුම්නා මේ කශේරුක හැදිලා තමයි කශේරුකාව හැදෙන්නේ. කශේරුකා හැදිලා තමයි කශේරුකාව හැදෙන්නේ. ඔක මැද්දෙන් තමයි සුසුම්නාව යන්නේ. ඕකේ අතු විහිදිලා කෙලින්ම විලුඹට වෙනකම් මේ යනවා. දැන් මොනවා හරි ආබාධයක් උතන තිබුණොත් අර සිග්නල් එක උඩට එන්නේ නැහැ. එහෙනම් අපි කරන්න ඕනේ සිග්නල් එක ප්‍රාණවත් කරන්න ඕනේ. ඒ සංඥාව ප්‍රාණවත් කරන්න ඕනේ. ඕක සාමාන්‍ය දෙයක්. සාමාන්‍යයෙන් ඔය වයස කීයද දැන්? 5යි. 45යි. කීයද? 45යි. ඔය වයස වෙනකොට සාමාන්‍යයෙන් ওই වගේ දෙයක් එන්න පුළුවන්. එතකොට මේ අර ඒ දැන් ඒ ගමන් කරන අර මේ සුසුම්නාවෙන් බෙදලා ගියපු ඒවා මේ විලුඹට වෙනකන් යනවා. දැන් ඒ සිග්නල් එක හරියට එන්නේ නැති වුණායින් පස්සේ අර විලුඹ නිකන් ඇතුලෙන් වයර් එකක් දාලා අදිනා වගේ නේද දැනෙන්නේ. ඔව් කොන්දේ දැඩි වේදනාවක් එනවා ඒ වෙලාවට. කොන්දේ වේදනාවකුත් තියෙනවා ඒ වෙලාවට. ඒක තමයි. ඒ අර සුසුම්නාවෙන් බෙදලා ගියපු ඒ අතු ටික සම්පූර්ණයෙන්ම ඒ කියන්නේ මේ තුනටිය පටන් ගන්න තැන නේද මේ පහළ කොටස නේද වේදනාව වෙන්නේ. එහෙම තමයි. ඕක බලපානෝ සාමාන්‍යයෙන් කොඳු වැට පෙළ බෙදලා තිනවා CTL කියලා.
O5 එක තමයි ඔතන ඔය විශේෂයෙන්ම බලපාන්නේ. සමහර වෙලාවට දැනුවත් හෝ නොදැනුවත්ව වැරදි ඉරියව්වකින් බරක් උස්සලා තියෙන්න පුළුවන්. ඒ බර ඉස්සීමේදී සමහර වෙලාවට දැන් අර ඒ ඩිස්ක් එක පිටිපස්සට පනිනවා. ඒ පිටිපස්සට පැන්නයින් පස්සේ ගිහිල්ලා අර සුසුම්නාවේ තමයි වදින්නේ. ඕක බටහිර වෛද්‍ය ක්‍රමේදී කරන්නේ කෂේරුකේ කට්ටයක් කපලා අරක රීප්ලේස් කරනවා. අපේ සිංහල වෙදකමද ආයුර්වේද වෙදකමේදී කරන්නේ ඕකට තියෙනවා ඇට පොට්ටනියක්. ඒ කියන්නේ ආයුර්වේදයේ එන ඇට වර්ග පොට්ටනියක් තියෙනවා. ඒක ශ්ලෝක එක ආයුර්වේද ඖෂධ සංග්‍රහයේ සඳහන් වෙනවා. මම උනා එකක් කියන්න මේ සමහර රසවින්දනය සඳහා දොඹ ඇට සා එරඬු කොහොඹ මූණ මලුත් කුඹුරු පොල්ද කරඳ කපුරු මුරුංගාද මීබුත් සරණත්‍රාබුද හනරුක් අගුණත් කොල්ලුද කහද අබද සුදුලුණුද දේවදාර පස්ලුණු පස් තෙල්වද කහම සන්තලද මේවා සම සමව රැගෙන කුඩු කරගෙන පොට්ටනි බැඳ තෙල්ගා තවනුය වාතය දුරු වෙයි මොහොතින් එම සඳ. එහෙම තමයි ඖෂධ සංග්‍රහය මේක තියෙන්නේ. එතකොට ඒක මේ දරුණු තත්ත්වයට ගියාම කරන්න ඕන එකක්. අර ඩිස්ක් එක මේ ඇට පොට්ටනිය අරගෙන මේ ටික කුඩු කරලා පොට්ටනිය පැදලා තෙල් ගාලා මහා නාරායන ශර්ෂපේ ගාලි වෙලා තැව්වන් පස්සේ අර ඒ කෂේරුක දෙක අතර ප්‍රසාරණය වෙලා අනිවාර්යයෙන් අර ඩිස්ක් එක පල්ලෙහාට බහින්න. ඒක එච්චර දුරට නෑ. ඔය සුසුම්නා ඔතනින් තමයි ඒක පටන් ගන්නෙ. මෙන්න මේ දේ කළා බලන්නකො. පස් තෙල් අංශයයි, මී තෙල් අංශයයි, අබ තෙල් අංශයයි විනාගිරිත් ඒ හා සමානව අරගෙන ඊට පොඩ වැඩි වුණාට කමන්නේ අරගෙන කකාරවන්න ලිපේ තියලා කකාරවල යට ඉඳලා උඩට ගන්න. ඕකට ඉක්මනින් අඩු වෙලා යනවා. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. චන්ද්‍රසිරි අන්මියුට් කරලා පහන්න. පළවෙනිම ඔබට අපිට ඉතාමත් ස්තුතිවන්ත වෙනවා වැදගත් දේශනයකින් අපිව දැනුවත් කිරීම සම්බන්ධයෙන්. මැතිතුමනි අපි දැන් සමාජ මාධ්‍යවල තියෙනවා සෑහෙන කොවිඩ් සම්බන්ධව ප්‍රතිශක්තිකරණ කසාය. ඇත්ත වශයෙන්ම ඒවා කීපයක් කියන එකක් ඇත්තටම පාවිච්චි කරා. ඒක ඇත්ත වශයෙන්ම මම දකිනවා ඒක ඉතාමත්ම හොඳයි කියලා. ඒ වගේ මම තවත් කට්ටියට ඒක පාවිච්චි කරන්න දුන්නා. ඒ අයටත් මේ වතුරු කිසිම ආබාධයක් ඇති වෙලා නැහැ. ඒ කසාය පාවිච්චි කිරීම තුළ ඒකේ මම දකිනවා තුන හෙළ ඖෂධ ඉතාමත් වැදගත් කියලා මේ කොවිඩ් ප්‍රසංගයෙන් අපිට බේරෙන්න. නමුත් අපි රජය විසින් කිරීමක් නෙමෙයි මෙතන කරන්නේ. රජය විසින් ඇත්ත වශයෙන්ම ප්‍රොමෝට් කරන්නේ කොවිඩ් වැක්සින් එක පමණයි. මම හිතන්නේ ඒක WHO එක අනුමත කරලා තියෙන එක නිසා වෙන්නේ නැති. ඇයි අපිට බැරි රජය මගින් මේ අපේ හෙළ කසාය වගේ දේවල් අනුමත කරලා ඒක ප්‍රොමෝට් කරොත් මම හිතනවා ඇත්තම කොවිඩ් ප්‍රසංගයෙන් ලොකු ගැලවීමක් අපේ රටට තියෙනවා කියලා. ඔව් ඔබතුමා කියන කතන්දරේ හරි. මොකද දැන් මම අවුරුද්දක් වෙනවා අපි අපේ අර ඉන්හේලර් එක හඳුන්වලා දීලා. එතකොට ඒකෙදි අපි තර්කානුකූලව ඔප්පු කරේ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සූත්‍ර කමිටුවට මම ඒක සූත්‍ර කමිටුවෙන් අනුමත කරා මේක. මම ඒක මේ ලොජිකලි තමයි ඔප්පු කරේ. කොහොමද මේක වෙන්නේ කියලා. මෙහෙමයි දැන් සන්නි 64000ක් ගැන කියවෙනවා ආයුර්වේදේ. සන්නිය කියන්නේ උණේ අවසාන අග්‍රඵලය. ඔය හැම කෙනෙකුට අවසානයේ උණ හැදිලා නේ මැරෙන්නේ. එතකොට ඒ සන්නි 64000ක් ගැන කියවෙනකොට මේකත් ඒකට අයිති වෙනවා. එතකොට ඒකෙදි අපි පාවිච්චි කරලා තින්නේ මේ ආයුර්වේදයේදී මහදළු අනුපානය ආයුර්වේද සංග්‍රහයේ තියෙනවා ඒක. ආයුර්වේද සංග්‍රහයේ මහදළු අනුපානය කියන එක තියෙනවා. සියලු සන්නි සහ කෝලවලි පුද උල්කුත්තුව පුර කුත්තුවදා තොලකට වියලි පිපාස ඇවිලිලි උණ සහ වැදුගේ සන්නි තදා දෙහිද දොඩන්නික බටු යකිනාරං හිඟුනාරං දලුද යොදා වනපල චන්දන කතකද ගලගා දීපං සැමලෙඩ යාය මුදා මෙමවසු තම්බා යුෂමැඩ මී පැණි සීනි ගිතෙල් දොඩ බුලෙන් යොදා තනකිරි චන්දන කතකද ගලගා දීපං සැමලෙඩ යාය මුදා සෙම්පැන නැගුමෙන් මුහුණේ දහඩිය නොබසින උනගති ඇම්ම තදා 4064ක් සන්නිය දුටු විට දීපං මේ ඔසු යොදා. ඕක තමයි මහදළු අනුපාන. එතකොට ඕකේ කොටස් වල
විශේෂයෙන්ම සිට්‍රික් ඇසිඩ් පැංගිරි අඩංගු වෙන කොළ ಜಾති වලින් තමයි අර විස නැසලා තියෙන්නේ. එතකොට මේකටත් ගත්තේ ඒක. අපි යෝජනා කරා මම යෝජනා කරා පර්යේෂණකාමීන්ගේ ඉන්න මේක ගුවන් මගියෙක් බහින හැම ගුවන් මගියෙකුටම මේන් එකක් අතට දෙන්න. රුපියල් 30000ක් විතර යනවා PCR කට්ටලේ ඒ ගුවන් මගිය වියදම් කරන්න ඕන. එතකොට මේන් එකක් අතට දෙන්න. මෙයා මේකත් ඇද එනකොට රටත් බේරෙනවා ඒ මගියත් බේරෙනවා ආයුර්වේද මුළු ලෝකෙටම අරගෙනත් යනවා. සවන් දෙන්න කෙනෙක් නැහැ. අපි කාටද කියන්නේ? ඒවට ඔළුවට එන්න දෙන්නේ නැහැ. ආරක්ෂක ලේකම්තුමා පාවිච්චි කරනවා. ගුවන් තොටුපළේ ඉන්න ප්‍රධානියා පාවිච්චි කරනවා. හැමෝම පාවිච්චි කරනවා. හැබැයි උඩට එන්න දෙන්නේ නැහැ. ඒක තමයි අවාසනාව. කරන්න දෙයක් නැහැ ඉතින්. A.M. Vanderberg, please forward your question to the doctor. Hello, Dr. Vitanachi. Yes. Yes, doctor. Thank you so much. My name is Amis. I very much enjoyed Samaven Single is not good enough to understand everything. Thank you so much for these recommendation in regard to green tea with lemon and coconut water with lemon. Are you publishing these recommendations somewhere, and are they also useful for children? Because I work in the education sector. Bahoma Stuti. No, actually, it's not harmful. You know, when first of all, I'll tell you, once you get up in the morning, so on your empty stomach, if you can include to your stomach this citric acid is the best thing. So but you can't drink early in the morning a glass of lime juice. On the other hand, there will be producing a special chemical with tea and citric acid that will be improve your immunity as well as kill the germ. That is number one. So coconut water. So once you open this coconut, so you will be getting this water. There are some, I think would be better that if you can go to internet and see whether what are the benefits you will be getting by this coconut water. And if you get this salt and some citric acid, it will be producing another special chemical, natural chemical. By that you will be reducing the problems of your, what do you call this, entire respiratory system. System will be purified by that. That is very useful to know, doctor, because in yoga also we know that, for instance, prone positioning and putting the patients on the stomach is also supposed to relieve the respiratory system. So I'm sure that the population of Sri Lanka would be very grateful for this simple and very doable advice that you have to give. And I think it's probably also good for children, and then maybe even for tourism, because if we want to get foreign direct investment underway, we want to have tourists back and they can come to the hotel as well, isn't it? Yeah, thank you so much. And thank you for the moringa as well. We are practicing these treatments last 20 years. We have been several countries. As you told, actually, this is a paradise. We can't see any winter or no snows, nothing like in your country. So the people who rule this country, they don't know how to take these infrastructures and the resources out. So that is the main problem. It's a weakness, because according to the other countries, this is a paradise actually. Now, as I told you, this green tea with lime juice, as well as this coconut water with lime juice, those are natural, no harmful. I know. Nothing harmful to health. No, many of us take those already. Baba Audru Dahatai Betning Innoa. So I know, and thank you so much. It's lovely to meet you. I shared my details with your colleague. Thank you. But I don't know how did you understand that my lecturer in Sinhala language. So because I have done most of them in English Sinhala language. I appreciate your participation. It's through. I'm from the Netherlands, but I live in Sri Lanka since 18 years. This is my home. So I think most probably you can understand the Sinhala language. Most of it. But I think to market you, I can certainly help you, and we can help each other. So let's be in touch. And yes, the moringa is also very good. We can even give it to our pets.
And I will Yes. also take it myself again because it's also very good for the immune system and it supplies vitamins and enzymes as well, isn't it? As you mentioned a lot. Yeah, thank you so much. From end of this month, I am going to do these Zoom classes, Zoom lectures for the German-speaking countries because I have excellent. done my language degree in Munich University. So I have already the German knowledge. We are the people who go for these PowerPoint presentation in German countries during the off season in Sri Lanka. When the tourists are not available in Sri Lanka, so we go for 3 or 4 months. That's why we have already got the open visas for Schengen countries as well as in USA. Okay, excellent. Well, I'm sure that everyone wants to come to Sri Lanka for long-term stay, after they've gone through the winter in the cold countries. Thank you so much. I will mute and I'll stay in touch. Thank you. Okay, thank you. Swarnamali, you can forward your question. Dinesh. වෛද්‍යතුමනි ඉතාමත් මම හිතන්නේ මාව ඇහෙනවා ඇති. ඇහෙනවා. ඉතාමත් කාලෝචිත සහ හුඟක් වැදගත් සාකච්ඡාවක් අපිට ලබා ගන්න පුළුවන් වුණා. ඇත්තටම ඉතාමත් සන්තෝෂයි අපේ දිස්ත්‍රික්කයේ 301 දිස්ත්‍රික්කයේ මේ වගේ ඉතාමත් වැදගත් මාතෘකාවක් යටතේ වෙබිනාර් එකක් ඕගනයිස් කිරීම ගැන. මට වෛද්‍යතුමා ඉදිරිපත් කරපු එක කරුණා කියන පොඩ්ඩක් පැහැදිලි කරගන්න අවශ්‍යයි. ග්‍රීන් ටී වලට ලෙමන් දාලා උදේ පානය කරන්න කියලා කිව්වා. ඒක කොහොමද ગેස්ට්‍රයිටිස් තියෙන පුද්ගලයෙකුට බලපාන්නේ කියලා පොඩ්ඩක් දැනගන්න කැමතියි වෛද්‍යතුමා. ඒක මම උත්සාහවන්ත වෙනවා මේකට උදව් වුණාට. ગેස්ට්‍රයිටිස් වලට විශේෂයෙන් බලපාන්නේ දෙහි විතරක් බිව්වොත්. ඒක කැපෙන්නේ ටී වලින් තමයි. ටී වල තියෙන කිමිකල් එකෙන් ග්‍රීන් ටී වල තියෙන කිමිකල් එකෙන් අර ગેස්ට්‍රයිටිස් හැදෙන ප්‍රවණතාවය අඩු වෙනවා දෙහි ටිකක් දැම්ම. අපිට ගන්න ඕන citric acid. So we have to take these citric acid to purify this entire respiratory system. But we can't drink early in the morning a lime juice, glass of lime juice. That's why it will be producing a special chemical with tea. Don't worry about this gastritis. Yeah, what if we use hot water, doctor, with lemon in the morning? That also can be, but only thing is, as I told you, it will be producing a special chemical, natural chemical to kill the germ, and to clean and filter the entire respiratory system. Okay, doctor. Thank you. දේවින්දි වාගේ ප්‍රශ්න යොමු කරන්න අන්මියුට් කළා. වෛද්‍යතුමනි මගේ මේ දැනටමක් තියෙනවා. ඒකට මම පාවිච්චි කරන්න හිතන් කොහොමද? පැහැදිලි නෑ. මගේ දැනට දකුණුවක් තියෙනවා. ඒකට මම හිතක් පුළුවන්ද දැනට පාවිච්චියට ගන්න? ලයින් එක ඩ්‍රොප් වෙනවා. දකුණු අතේ කැක්කුමක්ද තියෙන්නේ? හිරිවැටීමක් තියෙන්නේ. ආය පල්ලෙහාට දැම්මම හරියනවා ටික වෙලාවකින්. දැනට කැක්කුමකුත් චුට්ටක් අවුරුදු 40යි. වයස කීයද? අවුරුදු 40යි. 40යි. දැන් මේ බබාලා ඉන්නවද? ඔව් එක දුවෙක් ඉන්නවා. normal birth එකක්ද සිසේරියන් එකක්ද? normal එකක්. වයස කීයද බබාගේ? අවුරුදු 15යි. right. දකුණු අතේ ඔය හිරිවැටීමේ ඉන්න කොච්චර කාලෙක ඉඳලාද? දැන් අවුරුදු 1මාරක් වගේ ඉඳලා. ඔව්. ඔකට මෙහෙම කරන්න. ගෙදර බත් වෙනවනේ. උණු බත් පොට්ටනියක් ගන්න. එලි කෑල්ලකට බත් ටිකක් දාලා බත් පොට්ටනිය හදන්න. මෙන්න මේ තෙල් දෙක ගන්න මේ ඔය සිංහල බෙහෙත් බඩු කඩේකින් ගන්න මහා නාරායන ලියා ගන්න පුළුවන් නම් හොඳයි නැත්නම් මතක හිටින්නේ නැහැ නේ. හරි ડોක්ටර්. මහා නාරායන තෙල් අංශයක් ගන්න ශූලහර. ශූලය කියන්නේ වේදනාව. ශූලහර. ශූලහර තෙල් අංශයක් ගන්න. ওই දෙකම අරගෙන මදක් රත් කරන්න. පොඩ්ඩක් රත් කළා. දෙක එකට කලවම් කරලා රත් කරන්න. හරි ડોක්ටර්. රත් කළා
ඕක ගන්න. දාලා අර බත් පොට්ටනියෙන් තවන්න. උණු බත් පොට්ටනියෙන් රස්නේ වුණාට කමන්නේ. ඒකෙන් තමයි අර ඒ තීන ඔය නර්ව් එක මට හිතන්න පුළුවන් නර්ව් එකක් හැටියට ওই නර්ව් එකේ ඔය තීන ඔය බ්ලඩ් සර්කියුලේෂන් එකේ රුධිර සංසරණයේ කොහේ හරි ගැටිත්තක් තියෙනවා. ඒක නිසා තමයි අර හිරි වැටෙන්නේ. එතකොට දැන් අපි දන්නවා දැන් මේ අත උස්සගෙන මැණික් කටුව ළඟ චූටි ගැටිත්තක් වගේ තියෙනවා. ඒකත් එක්ක තමයි මේක ආවේ. ඒක තමයි. එහෙනම් මෙහෙම කරමු. ඒක තමයි ඔය පිටතින් ඇතුළේකින් ආපික පිටතට මත වෙලා මම නිකන් අනුමාන කරලා කිව්වේ. එතකොට දැන් අත උස්සගෙන හිටියත් අත හිරි වැටෙනවානේ. මොකද ඒ රුධිර සංසරණය නොවන නිසානේ. දැන් අත කැපුණොත් එහෙම ඇඟිල්ලක් කැපුණොත් විශේෂයෙන්ම කියන ඕන වෛද්‍යවරයෙක් මේ අත උස්සගෙන ඉන්න කියලා. මොකද රුධිර සංසරණ රුධිරය නිතරම පහළට ගමන් කරා. දැන් මෙතෙන්දිත් අරක තමයි වෙන්නේ. ඒ හිරිවැටිල්ල හෝ වේදනාවක් ඇති වෙනපම මම හිතනවා හිරිවැටීම වේදනාවක් බවට පත් වෙයි. අරක කරන්න මහා නාරායන ශූලහර ඒ වගේ අංශය අරගෙන රත් කළා ඒක ගන්න. හැබැයි අර බත් පොටින් රස්නෙන් තවන්න ඕනේ. ඒ රස්නෙන් තවනකොට තමයි අර තෙල් ටික අවශෝෂණය වෙන්නේ. ඇබ්සෝබ් වෙන්නේ. ඒක නිසා ඒක විශේෂයෙන් මේ රස්නේ වුණාට ගණන් ගන්න එපා. කාට හරි කියන්නේ ඉතින් කාගේ හරි උපකාරයක් අවශ්‍ය නැහැ ওই ප්‍රතිකාරය කරගන්න. හරි. ડોක්ටර් කොළඹදී කොහොමද එහෙම පුළුවන් නම් එහෙම තියෙනවද දැනගන්නේ නැහැ දැනට මොනවාද එක ගන්න දැනගන්න පුළුවන්ද පැහැදිලි නෑ ડોක්ටර්ගේ ඉන්හේල් එකත් අපිට කොළඹින් ගන්න පුළුවන්ද කොළඹ කොහෙන්ද කතා කරන්නේ මං කඩුවෙල ડોක්ටර් කඩුවෙල කාගිල්ස් අවුට්ලට් වල තියෙනවා තලවතු ගොඩ තියෙනවා SHA හෙලෝසු කියලා එකක් ඒකේ තියෙනවා ඉතින් කාගිල්ස් මේ ෆාමසි එකෙන් ගිහිල්ලා අහන්න මහියංගන ආයුර්වේද කෞතුකාගාරයේ හදන ජර්ම් කිලර් ඉන්හෙලර් එක ගන්න පුළුවන්ද කියලා හරි ડોක්ටර් හරි බොහොම ස්තුතියි right good evening doctor okay good evening doctor thank you very much for your valuable input I would like to know whether there is a remedy in Ayurveda for pneumonia. Especially during this COVID, a lot of people get pneumonia at the latter stage. So is there an Ayurvedic remedy for pneumonia? There is a very simple one. Yeah. So so to come for the pneumonia because less gas. Because of less oxygen. So finally you become as a pneumonia patient. To improve your oxygen, take some cinnamon bark and cloves. And bite it. You will be improve your oxygen level of the body. Then you will be, that before pneumonia, you can identify yourself once you reduce your oxygen level in the body. For that, take some cinnamon bark, kurundu pottu tika, and cloves. Carbonate ekata ekathu kalla hapanna dawasata desara 2 times a day, morning and evening. You will be become. Thank you very much, doctor. Ajira. Hello. Oh, හරි. මාව ඇහෙනවනේ ડોක්ටර්? ඇහෙනවා. ඔව් මේ වෛද්‍යතුමනි මගේ මේ අතේ මාව පේනවා මං හිතන්නේ මගේ අත මෙහෙම උස්සනකොට මීට වැඩි අත උස්සන්න බෑ. අත රිදෙනවා. මං බටහිර වෛද්‍ය විදියට වෛද්‍යතුමෙකුට පෙන්නුවාම channel කළා. එතුමා මෙතන ස්කෑන් එකක් කරලා බලලා කිව්වා මගේ ටිෂුස් ඇදිලා කියලා බෙහෙත් දුන්නා right දැන් වයස කීයද මම ඇහෙනවනේ වයස කීයද දැන් 53යි අවුරුදු කොයි කාලේ ඉඳලාද ඔක ආවේ මට දැනෙන්න අරගෙන දැන් මාස 6ක් විතර වෙනවා ඒ කියන්නේ බරක් උස්සන්න බැරිද බරක් උස්සන්න බැරි කමද තියෙන්නේ නැත්නම් අත පණ නැති එකද නෑ පණ අත තියෙනවා බරක් උස්සන්න බෑ අඩුම ගානේ මේ මොකක් හරි දැන් පූසෙක ඉන්නවනේ මම මේ ළඟදී පූසෙකට පොඩි ගල් කෑල්ලකින් ත්‍රෝ කරන්න ගිහිල්ලා ඒක ත්‍රෝ කරන්න බෑ මං ක්‍රිකට් ගහපු පුද්ගලයෙක් පාසල් කාලේ හાર્ඩ් බෝල් එක පවා සැහැෙන දුර ත්‍රෝ කරපු මට මේ මීටර්
හත අටක් එහා පැත්තේ ඉන්න මීටර් 5ක් 6ක් යන පූසෙකුට එලවන්න ගලක් හරියට විසික් කරන්න බෑ රිදෙනවා. එම තත්ත්වයක් තියෙනවා. මේක ප්‍රශ්නයක් තියෙන්නේ ස්නායුවක ප්‍රශ්නයක් ඔතන තියෙන්නේ දැන් ඔය කියපු විදියට මේ ඕකට කොහෙද පදිංචි වෙලා ඉන්නේ? මං අම්බලන්ගොඩ දැනට මං අර ටිෂු ඇදිලා කියලා බටහිර බෙහෙත් බොනවා. එයා කිව්වා ඉන්ජෙක්ෂන් ගහන්න ඕනේ කියලා. මම ඉන්ජෙක්ෂන් එකට බයයි ඉන්නවා. ඊට තව වැඩි දුර යන්නේ නැතුව. ඒකයි මේ ඔබතුමාගේ ප්‍රතිකාරය බලාපොරොත්තු වෙන්නේ. අම්බලන්ගොඩ පදිංචිය. දැන් ඔතන ওই ජොයින්ට් එකේ දකුණු අතේ උර හිසේ එනවද වේදනාවක් මොකක් හරි උස්සනකොට? ඔව්. ඔව්. වැඩි උස්සන්නේ නැහැ. උස්සනකොට පොඩි හරි දෙයක එනවා. මොනවා හරි විසික් කරන්න යනකොට එනවා. නෑ මට කියන්න මම අහන සරල ප්‍රශ්න හතරක් අහනවා. ඒකට උත්තර දෙන්න. දැන් ඒ දකුණු අත උස්සනකොට කොච්චර දුරට උස්සන්න පුළුවන්ද මේ ශරීරයේ ඉඳලා? ඒ කියන්නේ ශරීරය සමාන්තරව තියගෙන ඉඳලා මේ වගේ කොච්චර උස්සන්න පුළුවන්ද? හරියට කකුල් දෙකට කෙලිම කකුල් දෙකේ ඉඳලා අංශක 180කට විතර. ඒ 180ට යනකොට වේදනාව පටන් ගන්න කොතනින්ද? 180ට යන්න ඉස්සලා පොඩ්ඩක් පටන් ගන්නවා 100 මං හිතන්නේ 70 වගේ ගණන් වලදී මේවා වෙනවා 180 වැඩි මට ගෙනියන්න බෑ. පටන් ගන්න 160 දී වගේ අංශක. ඒ උරහිසද වේදනාව වෙන්නේ? උරහිස. එහෙනම් අම්බලන්ගොඩ නම් මං කියන ටික හොයාගන්න පුළුවන් වෙයි. අර තෙල් ಜಾති දෙකම ගන්න මේ මහානාරායනයි ශූලහරයි තෙල් දෙක වාත විදුරංග කියන එකත් ගන්න. මට නැවත කියන්න මහානායන වාත ශූලහර තෙල් අංශයයි. හරි. වාත විදුරංග තෙල් අංශයයි. වාත විදුරංග තෙල් අංශයයි. විදුරංග අංශයයි. right. මහානාරායන තෙල් අංශයයි. right. ඔය තුනම අරගෙන පොඩ්ඩක් රත් කරලා ගන්න. හොඳයි. එකට දාලා පොඩ්ඩක් රත් කළා ඒක ගන්න. ඒ ගාන ගමන් අර මම කලින් කියපු විදියට මේ බත් පොට්ටනියක් නෙමෙයි වැලි පොට්ටනියක්. ඒ කියන්නේ මූද කිට්ටු නේද ඔබතුමාට? ඔව්. මූද කිට්ටුනේ. මූදු වැල ටිකක් ගෙනහැලා මූදු වැලේ පෙනේරෙන් හලන්න. අර සිප්පි කටු කෑලි තියෙනවනේ ඒව ඇනනවා නැත්තම්. මූදු වැල ඒක ගෙනහැලා ඒ වැලි ටික රත් කරන්න. right. රත් කළා මේ බණ්ඩල් එකක් බැඳලා ඒක මේ ඒකෙන් මේ තවන්න. තෙල් ගාලා උඩි පැත්තට තවන්න. හොඳයි. තවලා ඕකෙන් අඩු නොවුනොතින් මෙන්න මේක ලියා ගන්නකො. ඒකෙන් අඩු නොවුනොතින් මෙන්න මේ පත්තුව දාන්නකො. පත්තුව. හොඳයි. කියන්න. හුඹස් දැල්ලක් කඩලා ගන්න. හුඹස් මැටි දැල්ලක්. හුඹස් දැල්ලක් කඩලා අරගෙන ඒක කුඩු කරන්න. කුඩු කරලා පෙනේරෙන් හලා ගන්න. හොඳයි. පෙනේරෙන් හලලා ඕකට 110ක් දාන්න ඉඟුරු කුඩු. right. ඔය දෙකම අනන්න ඕන අත්තන කොළ යුෂ වලින්. අත්තන කළු අත්තන සුදු අත්තන දින මොන කොළේ ගත්තක් කමන්නේ නැහැ. අත්තන කොළ යුෂ වලින්. හරි. අනලා වතුර පොඩ්ඩක් දාන්න වෙන මොකද ඕකේ එක්ස්ට්‍රැක්ට් ගන්න බෑ. අනලා ඔය පත්තුව අර තෙල් ටික ගාලා ඔය පත්තුව දාලා පැක් විතර තියෙන්න අරින්. right. එතකොට ඔය අප්‍රාණික වෙච්ච ස්නායුව නැවත පණ ගහලා එනෝ ඔය පත්තුව දාන්න වෙනවා. සාමාන්‍යයෙන් ඔය ආයුර්වේදයේ බෙහෙත් කරනකොට ඉක්මන් සුවය පේන් කිලර්ස් වගේව නෙමෙයි තියෙන ටික කාලයක් ගත වෙනවා. ඕක සාමාන්‍යයෙන් සතියේ දවස් 5ක් විතර ඕක දාගෙන ඉන්න. මොකද ඔපරේෂන් එකට යන්නත් බය නිසා. ඒ ඉතින් ඕක ගොඩක් ඔය ස්නායුව ප්‍රාණවත් වෙලා එනවා. ඕකට බොන්න ඕන නම් මෙන්න මේ ගුලි ටික ගන්න මේකෙන් මේ බෙහෙත් කඩෙන්.
මහානාරායන sorry අර තෙල් ගැන කතා යෝගරාජ මහාරාස්න මහාරාස්න මහානාරායන නෙමෙයි මහාරාස්න යෝගරාජ මහරාෂ්ට්‍ර වාත ගජේන්ද්‍ර සිංහ වටි ඒක වටි කියන්නේ ගුලියට තමයි ගජේන්ද්‍ර වටි ඔව් ඕක දවසට දෙක ගානේ දවස් 5කට ගන්න දවසට උදේ 2යි හවස 2යි එක ජාතික දෙක දවසට දෙක ගානේ උදේ හවස ඒ කියන්නේ මෙහෙමයි එකපාර දෙකකද දවසට දෙක මෙහෙමයි එක වරකට ගුලි 6ක් එනවනේ ඒ ජාතිය එක ජාතියකින් දෙකයිනේ ඔව් යෝගරාජ මහරාෂ්ට්‍ර වාත රාජේන්ද්‍ර මහාරාස්න දෙකයිනේ ડોක්ටර් මහාරාෂ්ට්‍ර නෙමෙයි මහාරාස්න රාස්නා ඔව් මහාරාෂ්ට්‍රයි යෝගරාජයි කියන්නේ දෙකක්ද දෙකක් තව තියෙන වාත විදුම වාත ගජේන්ද්‍ර වටි වාත ගජේන්ද්‍ර සිංහ වටි කියලා කියන වාත ගජේන්ද්‍ර කිව්වනම් බේත් කඩ එක්කෙනා දන්නවා. එතකොට 3යි. එතකොට ගුලි 6ක් එනවනේ. දවසට 2යි කියන්නේ ගුලි 12ක් නේ. ගුලි 12යිනේ ගුලි ඔය එතකොට දවස් 5ට ගුලි 60ක් එනවා. ඉස්සෙල්ලා ඒ පහ බොන්න. උණු වතුරේ. හොඳයි. මේ සුදු ලුණු ටිකක් තඹපු වතුරෙන් බිව්වත් වැඩිය හොඳයි. හොඳයි. හරිද? හොඳයි. ඕක කළා බලන්නකෝ. හොඳයි. බොහොම ස්තුතියි ඔබතුමාටත් ඔබ දෙපළට නිරෝගී සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳයි. හරි. ඉතාමත් මතයකට සැලකීමට අවශ්‍ය වැඩමුළුවක අවසානයයි මේ තියෙන්නේ කාලය හරස් වෙන නිසා අපට මේ වැඩමුළුව අවසන් කිරීමට කාලය ලැබිලා තියෙනවා. ස්තුති කතනය ඔබ හමුවේ පැවැත්වීමට අපට මේ ව්‍යාපෘතිය මේ ආකාරයට පැවැත්වීමට අවශ්‍ය උපදෙස් දෙමින් අපගේ පිටුපසින් හිඳගෙන මට ධෛර්ය ශක්තිය දෙමින් කටයුතු කළ අප කාන්තා කමිටුවේ ප්‍රධාන සංවිධායකා ගයත්‍රී වික්‍රමාරච්චිට ඉතා ආදරයෙන් ඇරයුම් කරනවා. ස්තුතියි. ස්තුතියි සිංහලෝචනා. ඉතාමත් වැදගත් ඉතාම කාලෝචිත මාතෘකාවක් ඔස්සේ පවත්වන ලද මෙම වැඩසටහන සාර්ථකව නිම කිරීමට හැකියවීම ගැන සතුටුපත් වෙනවා. සිංහකාන්තා කමිටුව මගින් මේ වසරේ ඉවත් කිරීමට ව්‍යාපෘති ගණනාවක් නම් කරා. දැනට රටේ පවත්වන වසංගත තත්ත්වය නිසා එම ව්‍යාපෘති පැවැත්වීමට අපහසු බැවින් මාර්ගගත තාක්ෂණය ඔස්සේ වැඩසටහන් කිහිපයක් දින කිරීමට කමිටුව විසින් තීරණය කරා. ප්‍රථම පියවර හැටියට අද දින මෙම නිරෝගීමත් ජීවිතයක් සඳහා අත්කළ healthy lifestyle වෙන වැඩසටහන ඔබ වෙත ඉදිරිපත් කරන්න අදහස් කරා. පළමුව මෙම හරවත් වැඩසටහනට සම්පත්දායකා දැක් වූ ආයුර්වේද වෛද්‍ය එච්.එම්. විතානාචි මැතිතුමාටත් වෛද්‍ය මාලි විතානාචි මැතිණියටත් සංවිධායක කමිටුව වෙනුවෙන් කෘතඥ පූර්වකව ස්තුතිවන්ත වෙනවා. අද මේ වැඩසටහනට සම්බන්ධ වූ සියලු දෙනාට මෙම මාතෘකාව සම්බන්ධයෙන් පුළුල් දැනුමක් හා අවබෝධයක් ඇතිවන්ට ඇතැයි කියා විශ්වාස කරනවා. පෙර ජාත්‍යන්තර සභාපති සිංහ මහේන්ද්‍ර අමරසූරිය මැතිතුමාටත් අප දිස්ත්‍රික්කයේ සිංහාධිපති සිංහ උමාශංක භගිරథන් මැතිතුමාටත් සියලුම පෙර සිංහාධිපතිවරුන්ටත් කැබිනට් නිලධාරීන්ටත් සිංහ සමාජ නිලධාරීන්ටත් සියලුම සිංහයන්ටත් සිංහ කාන්තාවන් ලියෝ සමාජිකයන් සහ
සියලුම හිත මිතුරන්ටත් මෙම වැඩසටහනට සහභාගී වීම වෙනුවෙන් ස්තුතිවන්ත වෙනවා. මෙවන් අර්ථවත් වැඩසටහනක් සංවිධානය කළ ව්‍යාපෘති සභාපති සිංහ ලෝචනා පෙරේරා සහ උපසභාපති සිංහ වෛද්‍ය මාලී විතානාචි මහටද ඉතාමත් ස්තුතිවන්ත වෙමි. නිරෝගීමත් ජීවිතයක් ඔබ සියලු දෙනාට ප්‍රාර්ථනා කරමින් මෙයින් වැඩසටහන සමාප්ත කරනවා. ඔබ සියලු දෙනාට සුබ රාත්‍රියක් වේවා. Right. Thank you, Doctor. Thank you, Dr. Mali.